ජන දිවි මඟ සරු කරනා දැනගත යුතු තේබෝමා නැන පහන් පුබුදුවනා සාර ප්‍රභාගිර සාර ප්‍රභාගිර සාර ප්‍රභාගිර මේ දවස්වල අපි වැඩියෙන් කතා කරන දේ තමයි ජන මතයක් මතවාදයක් සාකච්ඡා සභාවල විතරක් නෙමේ කනබොන මේසවල පවා කතා කරනවා මේ රටේ හිතකර දේශීය ව්‍යාපාරිකයා සුරකින්න ජාතික වෙළඳ ප්‍රතිපත්තියක් නිෂ්පාදන ආර්ථිකයක් අනිත් එක අපේ සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගැනීම. දාද අපි මාතෘකාව කරගන්නෙත් ඒකයි. රටට හිතකර ස්වදේශීක බව අපේකම සුරකින්න ප්‍රතිපත්ති මාලාවක්. අපි ආරාධනා කළා මේ ගැන හොඳ දීර්ඝකාලීනව පළපුරුද්ද තියෙන කෙනෙකුට. කලපුරුද්දයි පළපුරුද්දයි දෙකම එක් වෙලා තියෙනවා. එතුමා අපි හඳුනගන්නේ ඉස්සර දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයෙක් හැටියට. පසුව මැනිකා ස්වර්ණාභරණාධිකාරිය කටයුතු කරනවා අධ්‍යක්ෂ ජනරාල්වරයා හැටියට. ඊළඟට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ව්‍යවසාය සංවර්ධන කර්මාන්ත සහ සැපයුම් කළමනාකරන අමාත්‍යාංශයේ සම්බන්ධීකරණ ලේකම්වරයා හැටියට. පහුගිය 2020 ඡන්දෙදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් අපේක්ෂකෙක් හැටියට මැතිවරණයට ඉදිරිපත් වෙලා විශාල ඡන්ද සංඛ්‍යාවක් අරගෙන දිස්ත්‍රික්කේ 4 වෙනිය හැටියට හෙට 9 වෙනි පාර්ලිමේන්තුවට මේ වෙලාව වෙනකොට දියවන්නාව පාරේ පාර්ලිමේන්තුවට යනවා. සතුටක් අපිට. ගාමිණී වලේබොඩ මහත්තයා අයිබෝන් කියලා පිළිගන්නවා. අයිබෝන් සත් මහත්තයා අයිබෝන්. බොහොම හිතවත්කම් මතුවලා ආව අතීත සිහිවටන. දැන් අතනින්ම පටන් ගමු. රටට හිතකර ව්‍යවසායක ප්‍රජාවක් ගොඩනගා ගන්න ඕනේ. තෙන්දී ගාමිණී මහත්තයෝ අපිට ඕන වෙනවා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයෝ. දැන් ඔබතුමා බලංගොඩ අත්දැකීම් ගොඩක් තියෙනවා. ඇත්තටම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයා අද කොතනද ඉන්නේ? මොකද යාට වෙලා තියෙන්නේ? එයාව පණ ගන්නන්න පුළුවන්ද? අවසානම ප්‍රශ්නෙට පිළිතුරු දෙමින් පටන් ගත්තොත් හොඳයි. අන්තිම තැනේ මුලට එමු. මේ ඇත්ත වශයෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයා ඉතා කෙටි කාලයක් තුළදීම පණ ගන්නන්න පුළුවන්. ඒ සඳහා ඇත්ත වශයෙන්ම අවශ්‍ය වැඩපිළිවෙල අතිගරු ජනාධිපතිතුමාගේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍ය දැක්ම පස් අවුරුදු සැලැස්ම තුලම අන්තර්ගත කරලා තිබෙනවා. අපි දැන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ක්ෂේත්‍රයෙන් පටන් ගන්න අවශ්‍ය වෙන්නේ ශ්‍රී ලංකාව සමස්තයක් විදිහට සැලකිල්ලට ගත්තාම පසුගිය වසර ගණනාවක් තිස්සේ දේශීය කර්මාන්ත පිළිබඳව දේශීය සුළු හා මධ්‍යම පරිමාණ හෝ මහා පරිමාණ කර්මාන්ත පිළිබඳව අවධානයට යොමු කරපු රාජ්‍යයක් නෙමෙයි. ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති තිබුණට සංවර්ධන සැලසුම් තිබුණට ශ්‍රී ලංකා ආර්ථිකයට දර්ශනයක් තිබුණේ නැහැ. ආර්ථික දර්ශනයක් ශ්‍රී ලංකා ආර්ථිකයට ප්‍රථම වතාවට ස්ථාපිත වෙන්නේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ මේ සෞභාග්‍ය දැක්ම වැඩපිළිවෙල හරහා. එතකොට එතනින් බිඳුවෙන් පටන් ගැනීම තමයි අපේක්ෂාව. ඒක නිසා තමයි අපි සුළු හා මධ්‍ය පරිමාණ ක්ෂේත්‍රයට ප්‍රමුඛතාවය දෙන්නේ. සුළු හා මධ්‍ය පරිමාණ ක්ෂේත්‍රයේ අතිරික්තය තමයි මහා පරිමාණ කර්මාන්ත ක්ෂේත්‍රයේ යෙදවුම බවට පත් වෙලා මහා පරිමාණ කර්මාන්ත බවට පත් වෙන්නේ. ඉතින් ඔබේ පස්සට කෙටි පිළිතුරක් දුන්නොත් මේ ආර්ථිකේ නැවත පණ ගන්නන්න පුළුවන්. ඒ පණ ගන්නන යුගය ගෝඨාභය රාජපක්ෂ යුගය. ඒ දැන් ආරම්භ වෙලා තියෙනවා කියන එක තමයි අපිට ප්‍රකාශ කරන්න තියෙන්නේ. අද කැබිනට් එක රැස් වෙනවා. හැන්දෑවේ ඔබතුමාලාගේ හමුවකුත් තියෙනවා ආණ්ඩු පක්ෂයේ മന്ത്രിවරු, රාජ්‍ය ඇමතිවරු. ඊළඟට හෙට අභිනව පාර්ලිමේන්තුව 9 වෙනි පාර්ලිමේන්තුව උදේ සැසිවාරයේ හැන්දෑවේ ජනාධිපතිතුමා 2:30ට රාජාසන කතාව කරනවා. ඔබතුමා දැන් නවක മന്ത്രിවරයෙක් හැටියට යන්නේ. ඒ කියන්නේ හරියටම කියනවා කිරිකෝඩු 75 දිනක් ඉන්නවා මේ පාර. අලුත් 75 80ක් විතර ඉන්නවා. සමහරට ඉන්න දෙන්නත් අලුත් දෙන්නෙක් වුණොත් එහෙම තව දෙන්නෙක් වැඩි වෙනවා. ඒ කියන්නේ
එක්සත් ජාතික පක්ෂය සහ අපේ ජන බලවේගකින් පාර්ලිමේන්තුවට ආපු නැති දෙන්නේ කවුද අපිට තාම කියන්න බෑනේ. දැන් මොනවද හෙට දවස පිළිබඳව ඔබතුමාගේ හිතේ ඇතිවන ප්‍රාර්ථනා පහුගිය මැතිවරණයේ දිහා තාපෝ හැරලා බලනකොට ගාමිණී වලේබඩ මන්ත්‍රීතුමාගෙන් මම මේක දැන් බ්‍රහෝණ මැතිතුමා හොඳ ප්‍රශ්නයක් ඇත්තටම මානව වර්ගයාගේ විකාශනය තුළ යම් ජයග්‍රහණ අත්පත් කරගෙන තිබෙනවා නම් ඒ අත්පත් කරගෙන තිබෙන්නේම වෙනස් විදියට හිතීමෙන් සහ නව්‍යතා ජනනය කිරීමෙන් විතරයි. ඒකට ශ්‍රී ලංකා දේශපාලන ව්‍යුහය තුලත් ඉතිහාසයේම පසුගිය වසර 72 තුලම සිද්ධ නොවිච්චි ඓතිහාසික චින්තන විපර්යාසය ඡන්දදායකයා තුල මෙවර මැතිවරණ තුලින් දකින්න ලැබෙනවා. ඒකේ ප්‍රතිඵලයක් තමයි නවක മന്ത്രിවරු ඔය ඔබ කියපු සංඛ්‍යාව පාර්ලිමේන්තුවේ තෝරා ගැනීම. එතකොට ඒකෙන් නිරූපණය වෙන්නේ ඇත්තටම ශ්‍රී ලාංකික ජන සමාජය තුළ නිර්මාණය වෙලා තියෙන අලුත් චින්තනයේ ස්වභාවය. එතකොට මේ සියලුම മന്ത്രിවරුන්ට පක්ෂ පාට ભેද වලින් තොරව මොන පක්ෂයෙන් ආවත් ඉතා විශාල වගකීමක් පැවරිලා තිබෙනවා. රටක් විදියට නැගිටින්න, රටක් විදියට සංවර්ධනය වෙච්චි ආර්ථිකයක් අපේ ගොඩනගා ගැනීම සඳහා යන මේ වැඩපිළිවෙලේ අවසානම පැයේ අවසාන ප්‍රයත්නයේ තමයි මේ ගනු ලබන්නේ. සහ ජනතාව අවසාන වතාවට තමයි අපිට මේ බලය ලබා දීලා තියෙන්නේ කියන කාරණාව අවබෝධ කරගෙන තමයි මේ සියලුම නවක සහ පළපුරුදු කියන ජ්‍යෙෂ්ඨ කියන සියලුම മന്ത്രിවරුන්ට පමණක් නෙවෙයි සමස්ත රාජ්‍ය සේවයේ තියෙන ව්‍යුහයන්ටත් ක්‍රියාත්මක වෙන්න ඉදිරි කාලය තුලදී. එය අමතක කළොත් අපි රාජ්‍යයක් විදියට අපිට හම්බ වෙලා තියෙන, ජාතියක් විදියට අපිට හම්බ වෙලා තියෙන, රටක් විදියට අපිට හම්බ වෙලා තියෙන මේ අවසාන අවස්ථාව ප්‍රයෝජනෙට ගත්තු නැති ජාතියක් බවට අපිපත් වෙනවා. ඒ නිසා ඊට වගකීමෙන් දූරදර්ශීව සියලුම සම්පත් බොහෝම කාර්යක්ෂමව කළමනාකරණය කරගනිමින් අපේ අලුතෙන් ආපු മന്ത്രിවරුන්ටත් අලුතෙන් හිතන්න වෙනවා. පැරණි අයටත් ආදර්ශයක් වෙමින් අල්පේජ්‍ය ජීවන ස්වභාවයකට ගමන් කරමින් සමාජ වගකීම ඉටු කිරීමේ ගාමක බලවේගයේ බවට මේ නවක മന്ത്രിවරු පත් වෙයි කියන විශ්වාසය අපි තුල තිබෙනවා. ඔබතුමා පාර්ලිමේන්තුවට එනකොට දැන් මන්ත්‍රීවරයෙක් හැටියට දැන් තෝරාපත් වෙනකොට මේ ඡන්දෙට ඉදිරිපත් වෙනවා. 20 ඡන්දෙත් පැවැත්වෙන්නේ මනාප ක්‍රමයට. දිස්ත්‍රික්කයටම යන්න වෙනවා. අනිවාර්යයෙන්ම. කොහොමද ඒ අභියෝගය ජයගත්තේ? අත් වශයෙන්ම මම මේ මැතිවරණයට ඉදිරිපත් වෙනවා කියලා තීරණය කරන්නෙම රෝහණ මැතිතුමා මේ ජනාධිපති වර්ණයටත් පසුව අධ්‍යක්ෂක ජෙනරාල් විදිහට මම වැඩ කර ඉන්න කාල පෙබරවාරි අග ජනවාරි අග පෙබරවාරි මුල වගේ තමයි. ජෙම්මන් ජුවලරි. ඔව්. ඒකට ප්‍රධානම හේතුව තමයි අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ රටේ ජනාධිපති ධූරයට පත් වීම. මොකද අපි දැක්කා එතුමා වෘත්තිකයන්ගෙන් වැඩ ගන්න ආකාරය. එතුමා වෘත්තිකයෙක් ලෙස වෘත්තිකයන්ගෙන් වැඩ ගැනීම මේ ලංකාව තුල ආරම්භ කරපු පළවෙනිම ප්‍රබල රාජ්‍ය නායකයා බවට පත් වෙනවා. මේ පිටාය ගත්තේ නෑ නෙමෙයි මම කියන්නේ. නමුත් වෘත්තිකයන් කෙරෙහි ඉතා විශාල විශ්වාසයක් තිබෙමින් තමයි එතුමාගේ රාජ්‍ය පාලනය ආරම්භ වන්නේම. ඒ ප්‍රතිඵලයේ විදිහට අපි කල්පනා කළා අපේ තියෙන වෘත්තිකයන්ගෙන් සැදුම්ගත් ලොකු සංවිධාන ගණනාවක්. ලංකාවේ ඉන්න ඉහළම මට්ටමේ වෘත්තිකයෝ එකතු කරගත්තු අපේ වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ, රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව, රට සුරකින්න ජනපෞර, ඔය සයිටම් විරෝධී අරගලය තුල හිටපු අපේ කණ්ඩායම, ඊළඟට ඔය අපි වියත් මග සංවිධානයේ, වියත් හඬ සංවිධානයේ, එළිය සංවිධානයේ, මේ කියන හැම සංවිධානයකම අපි නියෝජනය වුණා. මේ ඔක්කොම වෘත්තීය වේදී. මේ ඔක්කොම වෘත්තීය වේදී. ඒකට අනිත් එක තමයි මෙතෙන්දී අපි අමතක කරන්න හොඳ නැති කාරණාව තමයි රෝහණ මැතිතුමා අපි නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිඵලයක්. මම පාසලකට යන්න සාමාන්‍ය පෙළ කරන්න මම කිලෝමීටර් 7ක් පයින් ගිය මිනිස්සෙක්. උසස් පෙළ කරන්න කිලෝමීටර් 9ක් පයින් යනවා. එහෙම කළා රත්නපුර දිස්ත්‍රික්කයෙන් ප්‍රථමයා බවට පස්සෙලා විශ්වවිද්‍යාලයට ඇවිල්ලා උපාධිය අරන් එළියට එනකන් මම 7-5ක් මුදල් ගෙවලා ඉගෙනගෙන නැහැ. එතකොට මගේ පැත්තෙන් පුජ්‍යලිකව ගත්තාම මට තියෙනවා ගණදෙනුවක් බේරන්න මේ මගේ රටට සමාජයට. මොකද මේ නිදහස් අපේ පවුලේ 5 දෙනෙක්. අපි 5 දෙනාම විශ්වවිද්‍යාලයට ගිහිල්ලා ඉගෙන ගත්තා. අපේ දිවිච්ච ආර්ථිකයේ හැටියට ගත්තොත් අපි එක්කෙනෙකුටත් විශ්වවිද්‍යාලෙ ගිහිල්ලා ඉගෙන ගන්න හම්බ වෙන්නේ නැහැ. නිදහස් අධ්‍යාපනය නොතිබුණා නම් මීට කලින් බදු එකතු නොකළා නම්. ඒ නිසා අපිට ණයක් තියෙනවා මේ රටට ගෙවන්න. නිසා අපි කල්පනා කළේ ඒ ගෙවන්න හම්බ වෙන ප්‍රථම අවස්ථාවේම අපි කොහොමත්ම අපේ ජීවිතයේ සියලුම කාර්යයන් කාරණා තීරණය කළේ වැඩි දිනෙකට යහපත හම්බ වෙන තීරණේ එක තමයි අපි හැමදාම හිටගත්තේ ශිෂ්‍ය කාලේ ඉඳලා. ඉතින් මේ අවස්ථාවත් එවැනි අවස්ථාවක්.
ඒ දුෂ්කරතාවයන් විඳලා ගනිමින් අභියෝග ජය ගනිමින් මම හිතුවා මැතිවරණයට ඉදිරිපත් වෙලා මට ජය ගන්න පුළුවන් කියලා. මේ ඇත්ත කතාව මම අපේ මිනිපුර ජනතාවට කිව්වා. මේ ඇත්ත කතාව. ඇයි මම දේශපාලනයට එන්නේ? කොහොමද එන්නේ? මගේ පසුබිම මොකද්ද? මට කරන්න පුළුවන් මොකද්ද කියලා. ඒ ඇත්ත කතාව රත්නපුරේ ජනතාවගෙන් 85000කට වඩා වැඩි වූ ප්‍රමාණයක් විශ්වාස කළා විතරක් නෙමෙයි. මාව ඉතා ඉහළ මට්ටමේ ජයග්‍රහණයකින් උඩට ඔසවා තැබුවා. මම මේ අවස්ථාවක් කරගන්නවා රුවන්පුර මේ ජනතාවට, මාව ජයග්‍රහණය කරපු ජනතාවට, මාව වෙනුවෙන් වැඩ කරපු ජනතාවට, අලුත් බලාපොරොත්තු සහිතව අපි වටා ගොනු වෙච්ච ජනතාවට අපි ඔබට පොරොන්දු වෙනවා ඔබ අප කෙරෙහි තැබූ විශ්වාසයේ කිසිදු ආකාරයකින් paludu නොවන්න කටයුතු කරන බවත්, ඔබ අපෙන් බලාපොරොත්තු වෙච්ච උපරිම දේ අපි ඔබ වෙනුවෙන් ඉටු කරන්න කටයුතු කරන බවත් ප්‍රකාශ කරන මා අවස්ථාවක් කරගන්නවා. හොඳයි. දැන් මේ පාර 145ක් කෙලින්ම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට පත් වෙනවා. දැන් 6 දිනක එකතු වුණාම 151යි. පාර්ලිමේන්තුවේ තියෙනවා සංයුතිය ගැන කතා කළා කෝඩුකාරයෝ 75ක්. 50ට අඩු අය 87ක්. ජ්‍යෙෂ්ඨතමියොත් ඉන්නවා, නවක മന്ത്രിවරුත් ඉන්නවා. එතකොට මේගොල්ලන්ගේ මේ ජීවදත්ත එහෙම ලබා දෙනකොට කරපු විශ්ලේෂණයේ තොරතුරු තමයි නවවෙනි පාර්ලිමේන්තුව සම්බන්ධයෙන් අද මේ වාර්තා වෙන්නේ. පාර්ලිමේන්තුවට මෙවර තේරෝයි පත්ව සිටින නවක മന്ത്രിවරුන් ගන්න 75යි. නවවෙනි පාර්ලිමේන්තුවට කාන්තාවන් 2 දෙනෙක් පත් වෙලා ඉන්නවා. 8 වෙනි පාර්ලිමේන්තුවේ සිට කාන්තා മന്ത്രിවරියන් ගන්නට වැඩිය 3 දෙනෙක් අඩු වෙලා. 8 වෙනි පාර්ලිමේන්තුවේ සිටි කාන්තා മന്ത്രിවරුන්ගේ සංඛ්‍යාව 13යි. ජ්‍යෙෂ්ඨයෝ එහෙම්මම ඉන්නවා, සමහර ජ්‍යෙෂ්ඨයෝ හැලිලා ගිහිල්ලා. කැබිනට් එකෙත් එහෙමයි. හැමදාම බලාපොරොත්තු වෙච්ච අයට ඒ බලාපොරොත්තු වුණු විදිහටම ලැබුණ නැහැ. කවුරුත් දන්නේ නැහැ ඇමතිකම දෙනකම්. ඒතර රාජ්‍ය ඇමතිවරු පත් වෙලා තියෙනවා. ඔබතුමා മന്ത്രിවරයෙක් හැටියට පත් වෙලා තියෙනවා. මොකක්ද කියනවා മന്ത്രിවරයෙක් වෙනුවෙන් ලක්ෂ 500ක් වියදම් කරයි කියලා. මේ මහචන්දයට ආණ්ඩුව മന്ത്രിවරයෙක් පත් කරන්න ගිය වියදම. මැතිවරණයේදී රජයේ ව්‍යවස්ථාපිත වියදම්. රාජ්‍ය ව්‍යවස්ථාපිත වියදම්. මැතිවරණ වියදම් සහ දීමනා යම එතකොට ඊට අමිලයි ඔබතුමාලගේ මෙහෙවර හෙට ඉඳන් පටන් ගන්නවා. එතකොට මේ එන්දා දිස්ත්‍රික්කයක් කැම්පේන් කරද්දී ඔබතුමාට තුෂාල මුදලක් පෞද්ගලිකව වියදම් කරන්න උනාද? යම් මුදලක් වියදම් කරන්න වෙනවා. ඒ කතාව ඇත්ත. එතෙන්දී අපි අපේ ප්‍රචාරණ කටයුතු සහ මැතිවරණ ව්‍යාපාරය ව්‍යුහගත කරන ආකාරය අනුව තමයි තීරණය වෙන්නේ මුදල් වියදම් කිරීම මතද ජයග්‍රහණය කරන්න පුළුවන් සංවිධාන ව්‍යුහය මතද කියන එක. එතෙන්දී සමස්ත ප්‍රචාරණ දැන් මෙවර මැතිවරණයේදී අපි දැකපු දෙයක් තමයි විශාල රැස්වීම් තියන්න හම්බ වුණේ නැහැ. කොරෝනා වෛරස් වසංගත තත්ත්වයත් එක්ක ලංකා ඉතිහාසයේ අභියෝගාත්මක මැතිවරණයක් බවට පත් වුණා නවක අපේක්ෂකයන් විදිහට අපිට මේ මැතිවරණය. දැන් ගාමිණී වලේබඩ මහත්තයාව අපි අඳුරනවානේ, රට අඳුරනවා. එහෙම නොදන්න අය විශාල පිරිසක් ඉන්නවා. මම වුණත් ඇත්තටම රත්නපුර දිස්ත්‍රික්කයේ තුල මෙවැනි මනාප ප්‍රමාණයක් ලබා ගැනීමේදී රට දන්න ප්‍රමාණය ඉතා අඩුයි ඇත්ත වශයෙන්ම. ඒක අපි අවංක පිළිගන්න ඕනේ. නමුත් අපි මිනිසුන්ට ඉදිරිපත් කළේ වැඩපිළිවෙලක්. අපි ජනතාවට ගිහිල්ලා අපි මම රත්නපුර දිස්ත්‍රික්කයේ පුරා ආසන 8 දල වශයෙන් රැස්වීම් 900ක් විතර ওই කාල පරිච්ඡේදයේදී මම කතා කරා. ඔව් පොකට් මීටින්. ඒ හැම එකකදීම අපි මිනිස්සුන්ට දුන්නේ නැහැ පොරොන්දු පත්‍රයක් දුන්නේ නැහැ. අනිත් දේශපාලනඥයන් වගේ ඇතම් අවස්ථාවලදී කරනවා වගේ මේ රැකියාව දෙන්න ඉල්ලුම් පත්‍ර පුරවගත්තේ නැහැ. කරන වැඩ ලැයිස්තුවක් ජනතාවට දුන්නේ නැහැ. අපි ජනතාවට ඉදිරිපත් කළේ එකම කාරණාව තමයි අපි ජනතාවට චින්තනයක් දුන්නා. අපි ජනතාවට මාර්ගයක් පෙන්වුවා. අපි ජනතාවට වැඩපිළිවෙල ඉදිරිපත් කළා. අපි ඒ වැඩපිළිවෙල එක්කෝ අපි විසින් ක්‍රියාත්මක කරනවා. එහෙම නැත්නම් ඒ ක්‍රියාත්මක කරන්න වගකීමෙන් බැඳෙන අය ලවා ඒක ඉටු කරව ගන්නවා. හරියට හරි. ඒක තමයි අපේ වැඩපිළිවෙල. අපි බලාපොරොත්තු තියෙන්නේ ඒක. අපිට වගකීම් පැවරුවාද නැද්ද කියන කාරණාව නෙවෙයි. අපි ඉලක්කගත වැඩ පිළිවෙලක නාභිගත වෙලා ඉන්නවා. ඒ වැඩ පිළිවෙල දිස්ත්‍රික්කයේම දැන් දිස්ත්‍රික්කයේ ආසන 8ක් තියෙනවා. ආසන 8 ප්‍රශ්න 8 ආකාරයි. ඊළඟට රත්නපුර දිස්ත්‍රික්කයේ සම්බන්ධයෙන් ගත්තම රෝහණ විශේෂ සුවිශේෂී දිස්ත්‍රික්කය රත්නපුර කියන්නේ. ඒකට හේතුව තමයි දැන් රත්නපුර තමයි ලංකාවේ තියෙන හොඳම දියඇලි ටික පිහිටලා තියෙන දිස්ත්‍රික්කය. ඊළඟට අනුරාධපුර, පොළොන්නරුව, කුරුණෑගල, මාතලේ අරුණාම හොඳම ඓතිහාසික ස්ථාන පිහිටලා තියෙන දිස්ත්‍රික්කය රත්නපුර. සිරිපද්දස්ථාන එකයි නේ තියෙන්නේ. ඒක අපිට අයිති රත්නපුර.
සමම් දේවාල එකයි තියෙන්නේ. දළදා වහන්සේත් වැඩ හිටියා කාලේ. දළදා වහන්සේත් වැඩ හිටියා. ඊළඟට විශාල ගංගා ප්‍රධාන ගංගා දෙකක්ම අපි හරහා ගලාගෙන යනවා. ඊළඟට අනිත් එක තමයි දේශගුණික පැත්තෙන් ගත්තාම රත්නපුර ලංකාවේ තියෙන සියලුම දේශගුණික තත්ත්වයන් එක විට ග්‍රහණය කරන දිස්ත්‍රික්කයක්. රත්නපුර නගරය කියන්නේ පහතරට දේශගුණික තත්ත්වයේ තියෙනවා. බලංගොඩ ඔය අපේ ගම්මාන පැත්තට යනකොට නුවර දේශගුණේ, රක්කාන කඳුවලට යනකොට නුවරඑළියට ගියා වගේ. එතකොට සංචාරක කර්මාන්තයේ ඉතාම ආකර්ශනීය තෝතැන් පාරිසරික සුන්දරත්වය. හැබැයි මේක පිළිබඳව අවධානය යොමු වෙලා නැහැ. අනිත් එක තමයි ගාමිණී වලේබඩ මන්ත්‍රීතුමනි අර සීමා මායිම් ගත්තත් දැන් ඔබතුමා කියන ඔය රුවන්වැල්ල ඔය පැත්තෙන් අවිසාවෙල්ලෙන් යන්නත් පුළුවන්. මේ පැත්තෙන් යනකොට නෙළුම්දෙණිය පහු කරලා කෑගල්ල පැත්තෙන් යනකොට ඒත් සීමාවක් යන්න පුළුවන්. හැබැයි අපි ගත්තාම නමුත් මේ සංවර්ධනයේ අරුණලු වැටුණම නැති දිස්ත්‍රික්කය තමයි රත්නපුර දිස්ත්‍රික්කය. දැන් අපි ගත්තොත් අවිස්සාවේල්ලෙන් කොළඹ දිස්ත්‍රික්කයේ ඉවර වෙනකොට අවිස්සාවේල්ලෙනුත් කලර් ලයිට් එක තියෙනවා. ආයේ කලර් ලයිට් එකක් පටන් ගන්නෙ ඇඹිලිපිටිය පහ වුණාට පස්සේ හම්බන්තොටින්. ඊළඟට හැටන් පහ වුණාට පස්සේ නුවරඑළියෙන්. රත්නපුර ඉවර වුණාට පස්සේ කෑගල්ලෙන්. වටේම දිස්ත්‍රික්කවල ඔය කියන පහසුකම් ටික ඔක්කොම එනකොට රත්නපුරේට මොකුත් හම්බ වෙලා නැහැ. මම රෝහණ මම ඉපදුනේ අති දුෂ්කර ගමක වලේබොඩ. ඔය මගේ ගමේ නම තමයි වලේබොඩ. මගේ උපැන්න සහතිකේ තියෙන නම නෙවෙයි. අපේ තාත්තගේ බලවත් විරෝධය මත මම ඔය වලේබොඩ කියන නම ගමේ නම යදාගත්තා. ඒකට හේතුව තමයි මට මේ පන්නරේ දුන්නේ වලේබොඩ ගම. එතකොට ඉස්කෝලේ ගියේ මගේ ප්‍රාථමික අධ්‍යාපනය ඒගොඩ වලේබොඩ විද්‍යාලයේ ගමේ පාසල. ඊළඟට සාමාන්‍ය පෙළ සමත් වෙන්නේ මම මැද්දේකන්ද මහාවිද්‍යාලයෙන්. ගෙදර ඉඳලා කිලෝමීටර් 7ක් පයින් ගිය දුර. ඊළඟට උසස් පෙළ සමත් වෙන්නේ උඩගම මහාවිද්‍යාලයෙන්. එතකොට එතෙන්ට යන්න ඕනේ අපි කිලෝමීටර් 9ක් විතර වගේ ගෙදර ඉඳලා පයින් යන්න තියෙන දුර. එතකොට මේ ගම අති දුෂ්කර ප්‍රදේශයක් තමයි. මේ එක එක ආසනවල තියෙන ප්‍රශ්නත් ඒ නිසා විවිධයි. ඒ රත්නපුර දිස්ත්‍රික්කයේ ගිහම අපිට 100ට නැගෙන මැණික්නේ. ඔව්. දැන් මේ ඊළඟ ප්‍රශ්නේ මම අහන්න හිටියෙත් ඒකයි. ඔව්. එතකොට මැණික් අපිට තියෙන ප්‍රශ්නේ තමයි මැණික් කර්මාන්තේ පාවිච්චි කරලා අපිට උපයන්න පුළුවන් ධනය එහෙම නැත්නම් සංවර්ධනයේ අරුණලු දිස්ත්‍රික්කයට ගේන්න සමත් වෙලා තියෙනවද කියලා මගෙන් කවුරු හරි අහුවොත් මට දෙන්න දෙන උත්තරය තමයි එහෙම එකක් වෙලා නැහැ කියන එක. ඊළඟට දැන් රටම කුසිකාර්මික රටක් විදිහට රත්නපුර දිස්ත්‍රික්කෙත් අති විශාල ජනතාවක් ජීවත් වෙනවා කුසිකාර්මික ක්ෂේත්‍රය තුළ. වැවිලිකරණෙත් තියෙනවා. ඊළඟට තේ තියෙනවා, වී වගාව, රබර් වගාව, ගම්මිරිස් වගාව, කුරුඳු, එළවලු, පැංගිරි, කෙසෙල් මේ වගා කරන ජනතාව ජීවත් වෙනවා. මේ හැම එකකම මිල පිළිබඳව ගත්තාම සෑහීමකටපත් වෙන්න පුළුවන් මිලක් සහ යපුම් මට්ටමේ ආර්ථිකයක් පමණක් පවත්වාගෙන යන්න තමයි එයාගේ ආදායම් හම්බ වෙන්නේ. ඉතින් අපේ විශේෂ අවධානය මේ වෙනකොට යොමු වෙලා තිබෙනවා මේ ඒ කියන්නේ විවිධ එක එක අංශ ගත්තාම වෙන වෙනම කතා කරන්නේ. ඔබතුමා ඔය කිව්ව ලැස්තුවට හුඟක් දේවල් අයිති වෙනවා. ඒ කියන්නේ කිතුල් ගත්තත් ඒ පැත්තේ. පැහැදිලිව කිතුල් ඊළඟට පුවක් ඒ වගේ නිෂ්පාදනයේ කිතුල්. ඊළඟට එහෙ තියෙන ප්‍රධානම ගැටලුවක් තමයි මුළු ආසනයේම රත්නපුර දිස්ත්‍රික්කයේ තමයි වැඩිම ඉඩම් ආරවුල් තියෙන දිස්ත්‍රික්කය. ඒකට හේතුව තමයි වැවිලි ආර්ථිකයේ තිබිච්ච ප්‍රදේශයක් විදිහට ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම හරහා ඉඩම් විශාල ප්‍රමාණයෙන් පවරාගෙන ඒ ඉඩම් තමයි නැවත ජනතාව අතර බෙදා හැරලා තියෙන්නේ. ඒවට නිශ්චිතව නිරවුල් ඔප්පු හම්බ වෙලා නැහැ. මේ වෙනකොට දිස්ත්‍රික්කයේ තියෙන නිරවුල් නොවු ගම්මාන පිළිබඳව සියලුම විස්තර මම රැස් කරලා ඉවරයි. එතකොට ඉදිරි කාල පරිච්ඡේදය තුළදී අතිගරු ජනාධිපතිතුමාත් සමග සාකච්ඡා කරලා අපි මේ වෙනකොට අදාළ බලධාරීන් සමග සාකච්ඡා කරලා තිබෙනවා. සියලුම දෙනාට ඔප්පු ලබා දීමේ වැඩපිළිවෙලක් අපි ඒ ආයතන හරහා ක්‍රියාත්මක කරනවා. හොඳ තැනකට ඔබතුමා ආවා. දැන් ඔප්පුවක් බිමක අයිතිය එක දිය යුතුයි. නමුත් දැන් ප්‍රශ්නයක් මතුවෙනවා. රත්නපුර තමයි මං හිතන්නේ හුඟක් වැසිවනාන්තර සංරක්ෂණ මහා වනස්පතින් ප්‍රදේශ සිංහරාජාත් අර පැත්තෙන් නේද? කලවාන පැත්ත ගත්තත් එහෙමයි. දැන් ඔන්න ඕයේදී මිනිස්සු කල්පනා කරන්න පුළුවන් මේ වනස්පතීන් ටික මේ වනාන්තර ටික මේවා අනවසරයෙන් හෝ අවසරයෙන් හෝ වෙනත් විදියකින් හෝ අත්පත් කරගෙන තියෙන දේවල්ද මේ මිනිස්සුන්ට පවරන්නේ? නෑ පැහැදිලිව නෑ. පැහැදිලිව නෑ. මේ වැසියන් ගිඩ පරිසර කණ්ඩායමේ වට ටිකක් වැසියන් ගිඩ දැනට මේ අවුරුදු 40 50 මිනිස්සු ජීවත් වෙනවා. භුක්ති විඳින ඉඩම් වගා කරලා භුක්ති විඳින ඉඩම් වල නමුත් අපි ගමු සමහරලාට පාසලට ළමයා ඇතුළත් කරගන්න ඔප්පුවක් නැහැ, ලකුණ හම්බ වෙන්නේ නැහැ. අල්ලපු ඇටේ තමයි පාසල තියෙන්නේ. අපි හරියටම කියනවා මන්ත්‍රීතුමනි ඇඩ්‍රස් නැහැ.
එඩ්‍රස් නෑ. ඒ කියන්නේ උපම් බිමේ අනාථයින් කරලා. ඉපිලයක් නෑ. ඉපිලයක් නෑ. ඉතින් ඒක නිසා ඒ උපම් බිමේ අනාථයින් බවට පත්වෙච්ච අය සනාතයන් බවට පත් කිරීමේ වගකීම අපිට තිබෙනවා. ඊළඟ ගැටලුව තමයි ප්‍රධාන වශයෙන්ම දිස්ත්‍රික්කයේ හැම ආසනයකම අඩු වශයෙන් තියෙනවා පානීය ජල ප්‍රශ්නේ. අපි උදාහරණයක් ගමුකෝ. අපි බලංගොඩ කොළඹ ඉඳලා රත්නපුරයට යන ගමන් වතුර ලීටරයක් විතර බීලා ගියොත් එහෙම හදිස්සිය ඇහැලියකොටින් බහැලා මේක අයින් කරගන්න උණු අපිට තැනක් නැහැ. මේක තමයි தත්ත්වය. කුරුවිට தත්ත්වය මේක, රත්නපුර නගරේ தත්ත්වය මේක. ඒ නිසා අපි බැලුවා මේ නගර සංවර්ධනය පිළිබඳව විශාල අවධානයක් යොමු වෙන්න අවශ්‍යයි. නාගරික සංවර්ධන අධිකාරියත් සමග සාකච්ඡා කළා. අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නාගරික සංවර්ධන අධිකාරිය බාරව කටයුතු කරන කාලෙදී ඇහැලියගොඩ නගරයටත් රත්නපුර නගරයටත් නගර සැලසුම් දෙකක් නිර්මාණය කළා. මේ වෙනකොට අපි ඒ සැලසුම් පිළිබඳව අධ්‍යයනය කළා. ඒ කියන සැලසුම් 2015 පස්සේ එක දශමයක්වත් ක්‍රියාත්මක වුණේ නැහැ. ඒකට අපි බොහොම නොබෝ දිනකින්ම ඒ සැලසුම් වැඩ අතරමඟ නතර කරපු තැන් වලින් පටන් ගන්නවා. ඒ සඳහා නාගරික සංවර්ධන අධිකාරිය සමග සාකච්ඡා කරලා දැන් ක්‍රියාකාරී කමිටුවක් පත් කළා. ඇහැලියගොඩ රත්නපුර නගර දෙක පමණක් නෙමෙයි. පැල්මඩුල්ල, බලංගොඩ, ඇඹිලිපිටිය, නීතිගල, කලවාන කියන ආසන 8ෙම තියෙන ප්‍රධාන නගර 8ට අවුරුදු 25කට ඉදිරියට අවශ්‍ය නාගරික පහසුකම් සහිත නාගරික සැලැස්මක් මේ වෙනකොට පිළියෙල කරමින් ඉන්නවා. ඒකට ඒකෙදි අවධානය යොමු වෙලා තියෙනවා ওই නගර වලින් ගණනාවක් ගං වතුර තර්ජනයට භාජනය වෙනවා. ඒ ගං වතුර තර්ජනයෙන් මිදෙමින් ඒ පීඩාව සහ අලාභය හානිය අඩු කර ගනිමින් කොහොමද මේ නගරය ගොඩනගන්නේ කියන සැලැස්ම තමයි ක්‍රියාත්මක වෙන්නේ. හොඳයි. දැන් මේ අපිත් කතා කරන්නේ ආදරණීය ආසන්නනි රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා. එතුමා වෘත්තීය වේදිකෙක්, ආයතන ගණනාවක ප්‍රමුඛ පෙළේ ක්‍රියාකාරිකෙක්, මුල් පුටුව හොබෝපු කෙනෙක්. දැන් මන්ත්‍රීතුමනි අන්න හොඳ තැනකට ආව. රත්නපුරේ හැමදාම ගම් වතුර කියන එකක්. අනිත් එක රත්නපුරේ නගරය දැන් පිට ඉඳන් බලන කෙනෙකුට රත්නපුරේ සහ ඒහා බැඳුණු ආසන ගැන කියනකොට දැන් ඔබතුමා නම් ටික කියවගෙන යනකොට මහා ආකර්ශනීයයි. මහා සුලවතුන් ධනවතුන් ඉන්න පැති. පුදුම විදියට සම්පත් තියෙන පැති. ආණ්ඩුවේ රස්සා කරන්න ඕනේ නැති පැති. එහෙමනේ හිතන්නේ. ඔබතුමාම කිව්වා මේවා දිග්ගැහිලා තියෙනවා දශක ගාණක් කියලා. රත්නපුරේ නගරෙත් තියෙනවා මේ ප්‍රශ්නේ. පැහැදිලිවම. දැන් අපි උදාහරණයක් විදියට ගත්තොත් මැණික් කර්මාන්තය හරහා විතරක් ලංකාවට අවුරුද්දකට රුපියල් මිලියන 45000ක් ගේනවා ලංකාව. ඒකෙන් 95%ක් රත්නපුරෙන් උත්පාදනය වෙන්නේ. ඒ රත්නපුරේ හැමදාම උදේට නැගිටපුවාම টয়ලට් යන්න පහසුකම් කැසිකිලි වැසිකිලි පහසුකම් නැති පවුල් 17000ක් ජීවත් වෙනවා. හැමදාම හවස 6 වෙනකොට භූමි තෙල් ලාම්පුවෙන් කැකුණ ගෙඩිය පත්තු කරගෙන එළිය ලබා ගන්න පවුල් 11000ක් පමණ රත්නපුර දිස්ත්‍රික්කේ ජීවත් වෙනවා. ඒක ශාස්ත්‍රතාවෙන් ඉතාම අඩු දිස්ත්‍රික්කයක්. ඒකට ප්‍රධාන හේතු ගණනාවක් වෙනවා. එකක් තමයි මැණික් කර්මාන්තය, තේ කර්මාන්තය, කුසි කර්මාන්තය. එතකොට මැණික් කර්මාන්තයේදී විශාල ආදායම් ගන්න පුළුවන් කියන තැන ඉඳගෙන පතලයකට ගිහිල්ලා ඉල්ලංකෝඩය උස්සගෙන වැඩ කරන්න පුළුවන් වෙනකොටම විශේෂයෙන්ම පිරිමි දරුවෝ මේ කර්මාන්තයට යොමු වෙනවා. පාසල් හැර යාම වැඩි. ඒ වගේම තමයි තේවත්තට දළු ටික කඩා ගන්න උස වුණාම දෙමව්පියෝ පෙළඹෙනවා මේ දරුවෝ තේවත්තට අරන් ගිහිල්ලා දළු කඩන්න. හැබැයි පාසල් යවන්න නැතුව. අපේ අම්මලා තාත්තලාත් මේක කළා අපිට. අපි තේවත්තට එක්ක ගියා දළු කැඩුවා. හැබැයි පාසල් යවුවා. නිදහස් අධ්‍යාපනයේ ඵලය අපිට දුන්නා. පතලෙට ගියා අපි ඉල්ලන් කැඩුවා, පතල් ගැරුවා. හැබැයි පාසල් ගියා. දැන් මේ අපි දළු කඩන එක හෝ පතල් වැඩ කරන එක පහළ ක්‍රියාවක් නෙවෙයි. ඒක අනිවාර්යෙන් කරන්න ඕනේ. ඒක අපි කරේ නැත්තම් කරන්න කෙනෙක් රටේ නෑනේ. පිටින් ගේන්න වෙනවනේ. නෑ ඒක නෙවෙයි. ඒ දේ කරන ගමන් මේ අධ්‍යාපනය ඒ කියන්නේ සාක්ෂරතාවයේ කියන අධ්‍යාපනයේට එහා ගිය අධ්‍යාපන මට්ටමකට අධ්‍යාපනයක් වෘත්ති අධ්‍යාපනයක් ලැබිය යුතුයි. ඒ தත්ත්වය අපි දිස්ත්‍රික්කයට ගෙන ආ යුතුයි විශේෂයෙන්ම. ඊළඟට ප්‍රධානම කාරණාව තමයි දැනට මැණික් කර්මාන්තයෙන් රත්නපුර දිස්ත්‍රික්කේ ප්‍රයෝජනයක් ගන්නේ නැහැ රෝහණයි. එතකොට මේකට ඉතා දිගු කාලින සැලැස්ම සකස් කරන්න ඕනේ. අධ්‍යක්ෂක ජෙනරාල් විදිහට මම ඉන්න කාලෙදී අපේ අමාත්‍යතුමා වෙන්නේ ගරු විමල් වීරවංශ ඇමතිතුමා කර්මාන්ත අමාත්‍යවරයා. එතුමා විශේෂයෙන්ම නියෝග කළා දිගු කාලින සැලැස්මක් හදන්න ගාමිණී මේ මැණික් කර්මාන්තයෙන් රත්නපුර ගොඩනැගීම සඳහා. ඒකෙදී අපි ශේෂ්ත්‍ර ගණනාවක් අවබෝධ කරගත්තා.
එකක් තමයි අත් වශයෙන්ම දැන් බලන්න රෝහණ අපිට මේ කොරෝනා වෛරස් වසංගතය හරහා ආපු අභියෝග ගණනාවක් තියෙනවා. ඒක අපේ විදේශ සේවා නියුක්තිකයන්ගේ රැකියාව විශාල වශයෙන් අහිමි වුණා. ඊළඟට අපේ අපනයන ආදායම් ඇඟලුම් ක්ෂේත්‍රයේ සෑහෙන පහළ ගියා. මේ කියන දෙකටම විකල්ප විදිහට අපිට මැණික් කර්මාන්තේ පාවිච්චි කරන්න පුළුවන් අඩු පිරිවැයකින් මේක ආරම්භ කරන්න අපි සූදානම් කරලා තිබෙන්නේ. දැන් මැණික් කර්මාන්තය ගත්තොත් ස්ථාවර කීපයක් තියෙනවා. එකක් තමයි බලපත්‍ර ලබා දීම. බලපත්‍ර ලබා දීම කාර්යක්ෂම කරන ක්‍රමවේදයක් අපි සංස්ථාව හරහා දැන් හඳුන්වා දෙන්න කටයුතු කළා. ඊළඟට දැනට සාකා පිහිටවල නැති ඔක්කොම නගර සියලුම නගරවල රත්නපුර දිස්ත්‍රික්කයේ අපි සාකා පිහිටවනවා. ඊළඟට ඉඩම් වල නිර්වුල් භාවයේ නැතුව බලපත්‍ර නිකුත් කරන්න බෑ. ඒ නිසා අපි එක කාර්යාල දෙකක් පටන් ගන්නවා ඇහැලියගොඩ හා රත්නපුර. සියලුම සේවාවන් එක වහලක් යට one step shop. ඒකෙන් අදහස් කරන්නේ මෙහෙමයි. දැන් මැණික් කර්මාන්තයේදී ලයිසන් එකක් ගන්න සමහරලාට ඕන වෙනවා පරිසර අධිකාරිය අනුපැත්තේ. ගොවි ජන සේවා දෙපාර්තමේන්තුව මහවැලි අධිකාරිය. දැන් 5කට වඩා වැඩි. අපි ලබන මාසෙ ඉඳලා දැන් කැබිනට් අනුමැතිය ඉමල්ලිරන්ස් ඇමතිතුමා විසින් මේ වෙනකොට ලබාගෙන තිබෙන්නේ මේ සියලු සේවා එක වහලක් යට සපයන කාර්යාල කීපයක් පටන් අරගෙන ඒ ආයතන වල නිලධාරීන් ඇවිල්ලා අපේ ආයතනයේ ඉන්න ඕනි යම් නිශ්චිත දිනයක් හෝ දෙකක් මාසෙකට. දින 5ක් ඇතුළතදී අපි ලබා දෙන ඉල්ලුම් පත්‍රයට අපි බලපත්‍රය නිකුත් කරන ක්‍රියාවලියකට යන්න ඕනි. එහෙම ගියාම මේ බලපත්‍ර ප්‍රමාණය වැඩි වුණාම දැනට සාමාන්‍යයෙන් අපේ ක්‍රියාත්මක බලපත්‍ර තියෙන්නේ 5000ක් 6000ක් විතර ප්‍රමාණයක්. එතකොට සෑම පතල් වැඩ කරන දිනයකදීම රත්නපුර ජනතාව ඔබ දන්නවද පොළොවේට කී දහක් ඉන්නවද කියලා දවසකට? 40000 පතල් වල. එතකොට 74000ක් විතර ඉන්නවා ලංකාව පුරාම. මම මේ රත්නපුර දිස්ත්‍රික්කය ගැන විතරක් ටිකක් වැඩිපුර කතා කළේ මොකද 90%ක්ම ඉන්නේ රත්නපුර දිස්ත්‍රික්කයේ අය. එතකොට මේ අයගේ ජීවන සුරක්ෂිතතාවය අපි ඇති කරන්න ඕනේ. නිසා අපි බලාපොරොත්තු වෙනවා දායකත්ව විශ්‍රාම වැටුප් ක්‍රමයක් මේ ඉදිරි අවුරුදු 5 තුල අතිගරු ජනාධිපතිතුමාගේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ මඟ පෙන්වීම යටතේ ගරු ඇමතිතුමාගේ මාර්ගෝපදේශකත්වයේ යටතේ ක්‍රියාත්මක කරන්න. ඒකෝර මේ බලපත්‍ර ක්‍රියාවලිය ඉවර වෙනකොට දැන් මැණික් හම්බ වෙන ප්‍රමාණය වැඩි වෙනවනේ. ඊළඟට යන්න ඕනි අලෙවිකරණ තැනට. අලෙවිකරණ තැනට ගියාම ලංකාවේ මේ වෙනකොට අනුගමනය කරන්නේ වැරදි ක්‍රමවේදයක්. මේ මැණික් ටික ඔක්කොම මෙහෙදි කපලා උපදාලා එක්ක සිංගප්පූරුව නැත්නම් මැලේසියාවට නැත්නම් තායිලන්තේ බැංකොක් වලට නැත්නම් චීනෙට අරන් යනවා. විශාල වටිනාකමින් යුතු මැණික් ටික ඇමරිකාව එංගලන්තේ වගේ රටවල් වලට යනවා. ඒක හරි. ඒවා ඒ ලොකු මිල හම්බ වෙන්න ඕනි. නමුත් පොඩි මැණික් ටිකෙන් හොඳම ටික විතරක් තෝරලා අරන් ගිහිල්ලා අපි ඒ ටික මේ ජාත්‍යන්තර තලයේ තියෙන අර වෙළඳ මධ්‍යස්ථානවල ඉන්න වෙළඳ සාප්පු වලට විකුණලා ලාභයක් අරගෙන ඒවයින් ටිකක් එහෙදි වියදම් කළා මෙහෙට එනවා. හරි. එහෙදි ඒ මැණික් ගන්නෑ මොකද කරන්නේ? ඒ අය මේකට දකුණු අප්‍රිකාවෙන් ගේන රත්තරන් ටික එකතු කරලා අලුත් නිර්මාණයක් හදනවා ස්වර්ණාභරණ කියලා. ඊට මේ ස්වර්ණාභරණ කියන එක රැපින් කරනවා සංචාරක ව්‍යාපාරය කියන එකේ. ඊට පස්සේ මුළු ලෝකෙටම විකුණනවා. ලෝකෙම ඉන්න සංචාරකෝ මැණික් ගන්න ස්වර්ණාභරණ ගන්න මෙහෙට ආවම මුළු රටේම ඇවිද්දෙනවා. ඒ රටවල් වල ආර්ථික සංවර්ධන වේගය 6යි 7යි 8යි. මොනවද පෙන්නලාද? ප්‍රධාන ලංකාවේ මැණික් ටික විකුණලා. ඒ විතරක් නෙමෙයි අවසනාවන්තම තත්ත්වය. අපේ ලංකාවේ පාවිච්චි කරන ස්වර්ණාභරණ වලින් 80%ක්ම අපි මැණික් අරන් ගිහලා සිංගප්පූරුවේ දීපුව අල්ලලා අනිත් පැත්තට නිෂ්පාදනය කරලා අපිට එවුවා. ඉතින් අපි මේකට විකල්පයක් හැදුවා. ඒ විකල්පය තමයි අපි මේ අවුරුද්ද ඇතුළත ආරම්භ කරනවා රත්නපුර නගර මැදේ විශාල ජාත්‍යන්තර මට්ටමේ මැණික් වෙළඳ මධ්‍යස්ථානයක් ඉදිකිරීමේ කටයුතු මේ වෙනකොට ඉඩම් අත්පත් කර ගැනීමේ කටයුතු රටවල තියෙනවා මැණික් කුළුණු World Trade Center එක. අපිත් එහෙම සැලැස්මක් තියෙන එකට මුදලුත් අනුමත කරලා තියෙන මේ වෙනකොට. ඒකේ බලාපොරොත්තු තමයි ඒ සංකීර්ණය තුල අපි මහල් 3ක් 4ක් වෙන් කරන්න බලාපොරොත්තු වෙනවා. තරු පන්තිය තරු 5 තරු 4 ලෙවල් එකේ සංචාරක නිකේතන හෝටල් බවට. මොකද මේ එන මැණික් මෙලදී ගන්න එන සංචාරකයාට නතර වෙන පහසුකම් ටික එතන තියෙනවා. ඊළඟට මේ සඳහා ඇත්ත වශයෙන්ම රජයේ මුදල් ආයෝජනය අවශ්‍ය නැහැ. ප්‍රතිපත්ති මේ තීන්දුව ගත්තාම රත්නපුරේ ඉන්න මැණික් ව්‍යාපාරිකයෝ ටික එකතු කරගෙන මැණික් සංස්ථාවට මේ වැඩේ ඉතා කඩිනමින් ක්‍රියාත්මක කරන්නත් පුළුවන්. ඒ සෙන්ටර්ස් ඒගොල්ලෝ මිලදී ගන්නවා. එහෙම තමයි මම ඇත්තටම අධ්‍යක්ෂ ජෙනරාල් විදිහට ඉන්නකොට ඒ සැලැස්ම ක්‍රියාත්මක කළේ. දැන් ඒකේ ප්‍රතිඵලයක් විදිහට දැන් බලන්න අපිට අවුරුද්දකට සංචාරකයෝ එනවා 24,000ක් 25. ලෝකාන්තේ බලන්න යනවා සංචාරකයෝ අවුරුද්දකට 1,2ක්. දැන් ලෝකාන්තෙන් බලපුවම පේන්නේ බලංගොඩ අර උඩ තියෙන නැන්පීරිල් ස්ටේට් එකනේ. අර පහලට පැනලා මැරෙන කීප දෙනා ඇරුණාම
අපේ කිසිම සැලැස්මක් තිබුණේ නැහැ මේ වෙනකන් ලෝකාන්තයේ බලන් ඉන්න සංචාරකයන්ගෙන් එක සංචාරකෝ 1000ක් මාසෙකට එතනින් පහළට බස්ස ගන්න. දැන් බලන්න රෝහණ මේ සංචාරකෝ ටික අපි රත්නපුරයට කාපුවාම අපි එහෙන් උඩවලට එක ගිහලා අලි පෙන්නනවා. සමනලට එක ගිහලා නාවනවා. බෝපැල්තල්ලට එක ගිහලා නාවනවා. ඊළඟ රත්නපුරේ ඔය කියන ඇලපාත රත්නපුර බලංගොඩ ඇහැලියගොඩ පැල්මඩුල්ල මේ කියන ප්‍රදේශවල ගොඩාක් තියෙන දෝනා පතල් කුඩා පතල් විශාල පතල් අතැල්ල දාපුවා. මේ පතල් ටිකක් ප්‍රතිසංස්කරණය කරපුවාම පතලයකට බස්සලා මේ සංචාරකයෙක් උඩට ගන්න ඩොලර් 100ක් ගන්න පුළුවන්. අනිවාර්යයෙන්ම මනුස්සයාගේ ජීවිත සුරක්ෂිතතාව ගැන හිතලා ඊට උපක්‍රමයක් යොදවලා ඒගොල්ලෝ කැමති. ලෝකෙ දිවෙනිච්ච රටවල් එහෙම තමයි දිවෙලා තියෙන්නේ. ඊළඟට මේ සංචාරකයම අපි එක්ක යනවා සිංහරාජ වනයේ පෙන්නන්න. එහෙන් රක්වානට එක්ක ගියාම නුවරඑළියට ගියා වගේ. ඒ ගියාම අපි දෙනවා අපේ හකුරුත් එක්ක කහර ටිකක් බොන්න, පොල් පලා ටිකක් බොන්න. කිරි ටිකයි පැණි ටිකයි කවනවා. නවතින්න තැනක්. ඕනි නම් දැන් පරිසරයක නවතින්න ඉඩ. ඔව් ඕනි නම් අපිට පුළුවන් දේශීය පානය කියලා කිතුල් රා ටිකක් පුවන්න. හරියට ඒක වරදක් නෑ. දැන් මේක තමයි ඇත්තටම මේ අලුත් ක්‍රමවේදයේ විය යුත්තේ. ඒකට හේතුව තමයි රෝහණ දැන් අපිට කොරෝනා වෛරස් වසංගතයේ මැඩපැවැත්වපු රටවල් අතර ඉහළම රටවල් 5 අතර අපි ඉන්නවා. ඒ නිර්දේශය අපිට අරන් දෙන්න අපේ රාජ්‍ය නායකයා සමත් වුණා නම් එතනින් පහළ ඉන්න වෘත්තීය වේදීන් විදිහට අපි ඒක රටේ ප්‍රයෝජනයට ගන්න විදිය සකස් කරන්න ඕනේ. තාම පැහැදිලි. ඒක බ්‍රෑන්ඩ් එකක්, ඒක මාකට් එකක් බවට පත් කරගන්න ඕනේ. එතකොට දැන් අද යුරෝපයේ සංචාරකයන් පැමිණීමට නිර්දේශ කරන රටවල් අතර අපි ප්‍රමුඛ ස්ථානයේ බවට පත් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා ඊටාම කඩිනමින් අපි මේ මැණික් අද වෙනකොට මැණික් විකුණන්න බැරි තත්ත්වයට පත් වෙලා තියෙනවා. මොකද මැණික් මිලදී ගන්න අය එන්නේ නැහැ. මෙහෙයයි පිටරට යන්නේ නැහැ. ඒ නිසා මැණික් කර්මාන්තේ මුළුමනින්ම පහළට කඩාගෙන වැටලා තිබෙනවා. ආකාර දැක්මක් ඔබතුමා මේ ඉදිරිපත් කළේ ගාමිණී වලේබඩ මහත්තයා. දැන් සාමාන්‍යයෙන් අපි සාම්ප්‍රදායිකව ගියානේ පතලක් කරනවා, මැණික් ටිකක් ගන්නවා, ඒක විකුණනවා, ගයක් හදා ගන්නවා. මේකෙදි රෝහණ මහත්තයා තව පොඩි පැහැදිලි කිරීමක් කරන්න අවශ්‍යයි. එතකොට දැන් අපි අර පිටරට අරන් ගිහලා මැණික් විකුණන එක මෙතන නතර කරනවා. ඔව්. ඊළඟට ලංකාවේ නැති මැණික් වර්ග අපි පිටරටින් ලංකාවට ගේන්න නීතිමය ප්‍රතිපාදන සකස් කරලා අවසර දෙනවා. හරි. එතකොට ලංකාවේදී ලෝකේ තියෙන ඕනෑම මැණික් ගලක් මිලදී ගන්න පුළුවන් තත්ත්වයක් නිර්මාණය වෙනවා. ඒ එන සංචාරකයෝ ටික මැණික් විතරක් ගන්නේ නෑනේ. මුළු රටේම ඇවිදින තත්ත්වයට පත්. ඒක එතකොට වර්ල්ඩ් මාකට් එකක් බාටපත් වෙනවා. ඊළඟට රුවන්පුර අධිවේගී මාර්ගයේ නිමක වෙනවා අනිවාර්යයෙන්ම මේ ඉදිරි අවුරුදු 3-4 ඇතුළතදී රුවන්පුර අධිවේගී මාර්ගයේ ස්ථීර වශයෙන් නිමා කරන බවට අතිගරු ජනාධිපතිතුමත් මහින්ද රාජපක්ෂ මැතිතුමත් ප්‍රකාශ කරලා තියෙනවා. කැබිනට් අනුමැතිය මේනකොට අරගෙන තිබෙන්නේ. නිසා ඒත් එක්ක ඉතා ශීඝ්‍රයෙන් දියුණු වෙන දිස්ත්‍රික්කයක් බවට රත්නපුර පත් කිරීමේ අපේ ප්‍රයත්නය අනිවාර්යයෙන්ම මේ අවුරුදු 5 තුළදී අපි ඉටු කරනවා. ඒක අභියෝගයක් විදිහට අපිට ඉදිරිපත් වෙලා තියෙන්නේ. ඒක නිසා තමයි මම කිව්වේ මම රත්නපුර දිස්ත්‍රික්කයට වෘත්තීය වේදිකෙක් විදිහට මැතිවරණයේදී අපේක්ෂකයෙක් විදිහට ඉදිරිපත් කළේ දර්ශනයක්. සංවර්ධන වැඩපිළිවෙල ඉදිරිපත් කළේ. දැන් මේ සංවර්ධන වැඩපිළිවෙල මේ දර්ශනය මේක 5 අවුරුදු සැලැස්මක් නෙමෙයි මේක 10 අවුරුදු සැලැස්මක් වෙන්න පුළුවන්. ප්‍රතිපත්තිමය ජාතික ප්‍රතිපත්තිය මේක යන්න ඕනේ. එතකොට එහෙම වුණාම තමයි අපි දන්නේ අපි අවුරුද්දකදී කොහෙද ඉන්නේ? අවුරුදු 2කදී කොහෙද ඉන්නේ? අවුරුදු 3කදී කොහෙද ඉන්නේ? කියන ඉතින් අපි රත්නපුර තාරුණ්‍යයට ආරාධනා කළා අපිත් එක්ක එකතු වෙන්න කියලා. ඒ තාරුණ්‍යයට නැවතත් අපි කියනවා. මේ අපි කතා කරන්නේ තමුන්නාන්සලාගේ අනාථගතය පිළිබඳව. තමුන්නාන්සලාගේ දැන් බලන්න අපේ සීයලා ආච්චිලා මේ සමස්ත ලංකාවෙම දුක් විඳින්මින් අපේ අම්මලා තාත්තලාගේ කුඩා කාලයේ ගොඩනැගුවා හොඳ පුරවැසියන් විදිහට රාජ්‍ය පාලනය කරපු රාජ්‍ය නායකයන් රට හොඳ ආර්ථිකයක් බවට පත් කරයි කියලා විශ්වාස කළා. ඒක වුණේ නෑ. අපේ අම්මලා තාත්තලා අපිව හැදුවා හොඳ ශික්ෂණයක් ඇති පරම්පරාවක් විදිහට ආර්ථිකයේ ගොඩනැගෙයි හොඳ රටක් ගොඩනැගෙයි උඹලා පුතේ හොඳට ඉගෙන ගනින් කියලා. හැබැයි ඒක ගොඩනැගුන්නේ නෑ. දැන් අපි ගොඩනගනවා අපි අපේ දරුවන්ට ඒ ශික්ෂණය දුන්න හොඳට ගොඩනැගුවා. හැබැයි ඒ ආර්ථිකයේ ගොඩනැගෙන පාටක් නෑ. ඒ නිසා තමයි වෘත්තීය වේදීන් විදිහට අපිට මේ බිමට බහින්න සිද්ධ වුණේ මේක මේ කාර්යයට දායකත්වයේ සපයන්නේ. ඔව් ඒක විය යුතුයි. ඒක විය නැත්තම් අර කෙටියෙන්ම කියන්න තියෙන්නේ මේක තමයි අවසාන අවස්ථාව. last chance. රටට හිතකර දේශීය ව්‍යාපාරිකයා සුරකින්න අපේ සම්පත් ජාත්‍යන්තරයට යන පිළිගැනීමක් ඇති වෙන ජාතික වෙළඳ ප්‍රතිපත්තියක් නැත්තම් ජාතික ප්‍රතිපත්තියක් අපේ රටට අවශ්‍යයි. අද අපේ කතිකාව ගාමිණී වලේබොඩ මන්ත්‍රීතුමත් සමග හෙට මෙතුමා පාර්ලිමේන්තුවේ මේ වෙලාවට. එතකොට දැන් ඔබ ඇතුළුව මං කිව්වේ 75 දෙනෙක් අලුතෙන් පත් වෙලා ඉන්නවා.
අර පහුගිය ටිකේ 225ම එපයි කොහ කතාවකුත් තිබුණා. ඒ දැන් එහෙම නෑ. දැන් මේ අපි උනත් බලනවා මේ රාජ්‍ය ඇමතිවරු නැති ඇමතිවරු වැඩ බාර අරගෙන මොනවද කියන්නේ හනික හොඳ දේවල් දේශීය චින්තනයේ ස්වදේශීක බව කැටි වෙච්ච හොඳ වැඩපිළිවෙල ආරම්භ කරනවායි කියලා තියෙනවා. දැන් රත්නපුරේ හැරිච්ච ගමන් තව දෙන දෙයක් තමයි වලේබඩ මන්ත්‍රීතුමනි තේ කර්මාන්තේ. මොකද්ද ඒකේ තත්ත්වය? අපේ තේ නිෂ්පාදන වලට හොඳ තත්ත්වයන් තියෙනවාද රත්නපුර දිස්ත්‍රික්කයේ තුල? දැන් මට දන්න විදිහට නම් ඔය හොඳම බ්ලැක් ටී එක එහෙම යවන්නේ ඔය රත්නපුර. ලංකාවේ තේ කර්මාන්තය ඇත්තටම යම් කිසි අභියෝගාත්මක තත්ත්වයකට පත් වෙලා තියෙනවා ජාත්‍යන්තර මැදිහත් වීම හරහා. ඒක නිර්මාණය වුණේ ආඹු සිද්ධියක් විදිහට නෙමෙයි මේ රෝහණ මැදිතුමා. මොකද 1989න් පස්සේ ලංකාවේ තිබිච්චි රාජ්‍යයේ සතු ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ සතු සමාගම් පුජ්‍යලිකාංශයට පරිපාලනය හා නිෂ්පාදන කටයුතු සඳහා පුජ්‍යලිකාංශයට පැවරීමෙන් පසුව මේ සමස්ත පුජ්‍යලික අංශයම ලාභ විපීම මත පමණක් කෙටි කාලීනව ලාභ විපීම මත පමණක් කටයුතු කිරීමේ ප්‍රතිඵල මත අක්කර දහස් ගණනක් මේ වෙනකොට වගාවෙන් ඉවත් වෙලා තිබෙනවා. ඊළඟට බලපාපු තව කාරණාවක් තියෙනවා. මේ තේ ජාවාරම තේ වෙළඳාම තේ කර්මාන්තයේ පිටිපසු තියෙන විවිධ ජාවාරම්. විශේෂයෙන්ම අපේ විශාල වතු ප්‍රමාණයක් ඉන්දියන් සමාගම් විසින් මිලදී ගත්තා. එතකොට මේගොල්ලෝ අපේ තේ අරගෙන ඉන්දියාවට ගිහිල්ලා ඉන්දියාවේ කසල තේ කලවම් කළා ලෝක වෙළඳපොළට යවුවා. එතකොට ලංකාව සිලෝන් ටී කියන බ්‍රෑන්ඩ් එකට ඩැමේජ් එකක් වුණා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට කෙන්යාවේ සහ ඉන්දියාවේ තේ ලෝක වෙළඳපොළ ආක්‍රමණය කරන තත්යකට ආවා. දැන් අපේ අනන්‍යතාවයට විශාල හානියක් වෙලා තියෙනවා මේ වෙනකොට ජාත්‍යන්තර වෙළඳපොළ තුල. ඒ නිසා ප්‍රථමයෙන්ම ඒ කියන්නේ සමාහාර ඉල්ලුම ඇග්‍රිගේට් ඩිමාන්ඩ් එක ඇති කර ගැනීම සඳහා ලෝක වෙළඳපොළ ජාතික මට්ටමේ නෙවෙයි ජාත්‍යන්තර මට්ටමේ ක්‍රියාවලියක් නිර්මාණය විය යුතුයි. අපි ඉන්නේ වෙළඳපොළ ආර්ථික ක්‍රමයක. අපි එකඟද නැද්ද කියන එක වෙනම කතාවක්. ඒකෙදි ඉල්ලුම සැපයුම අනුව තමයි මිල තීරණය වෙන්නේ. ඒ නිසා රත්නපුර දිස්ත්‍රික්කයේදී තේ කර්මාන්ත කරුවාටවත් තේ ෆැක්ටරි හිමියටවත් තේවල මිල තීරණය කරන්න බෑ. ඒක ජාත්‍යන්තර මිල අනුව තීරණය වෙන දෙයක් නිසා. ඒ නිසා අපි ප්‍රධාන වශයෙන් රටක් විදිහට බලපෑම් කරන්න අවශ්‍යයි. ජාතික ප්‍රතිපත්තියකට ගිහිල්ලා දිගුකාලීන ආයෝජන ක්‍රියාවලියක් කරහා ලංකා සිලෝන් ටී බ්‍රෑන්ඩ් කරන්න ඕනි ලෝකෙ පුරා. ඊළඟට අපි හඳුනාගත්තු දෙයක් තමයි දැනට දේශීය වෛද්‍ය ශාස්ත්‍රය තුල වගේම බටහිර වෛද්‍ය ශාස්ත්‍රය තුලත් ඔය රාජ්‍ය වෛද්‍ය නිලධාරීන් සංගමයේදී අවස්ථා කීපයකදී සාකච්ඡා වුණා. මම දැක්කා තේ හරහා විශාල ප්‍රතිශක්තිකරණයක් ලැබෙනවා කියලා මේ බොණ්ඩ කිව්වනේ මානව වර්ගයට. කොරෝනා වෛරස් වලටම මේක හිතකර ආකාරයට වෛරසයේ මැඩපැවැත්ීමේ ප්‍රතිශක්ති ජනන ස්වභාවයක් තේවල තියෙනවා. දැන් මේ වගේ දෙයක් ඇත්තටම පරිශන මගෙන් ඔප්පු කරගත්තොත් ලෝකේ බලන්න කොච්චර මේ වෙළඳපොළ නිර්මාණය කරගන්න පුළුවන්ද කියලා. අද මිලියන ගාණක් ඉන්නවා ආසාදිතයෝ. ඉතින් දැන් මේ தත්ත්වය ප්‍රයෝජනෙට ගන්න අපේ වෘත්තිකයන්ුත් කල්පනා කරන්න ඕනි. මේ වෙලාවේ ඇත්තටම මේ පිළිබඳව ඉන්න විශේෂඥයන් පරිශන කරලා මේ අතිගරු ජනාධිපතිතුමා සහ මේ කර්මාන්ත ශාස්ත්‍රයේ ඉන්න අයට ලබා දෙන්න ඕනි. ඒ හරහා ඇදෙන ඉල්ලුම මිල තීරණය කිරීම කෙරෙහි බලපාවි. එතකොට මේ ජාත්‍යන්තරව ඇතිවෙච්ච බලපෑම තුල තමයි තේ කර්මාන්තයේ මේ තත්ත්වයටපත් උනේ. ඒකේ කොටස්කාරයෝ තමයි රත්නපුරෙත් ඉන්නේ. එතකොට අඩු වැඩි වශයෙන් කර්මාන්තයේ ඉන්න අය තුල සහ කර්මාන්තයේ ඇතුලේ ගැටලු තියෙන්න පුළුවන්. ඉතින් සමහර ෆැක්ටරි වැසිලා යනවා. ඊළඟට ප්‍රධානම දේ තමයි තේ කර්මාන්තයේ ඉන්න සුළු පරිමාණ තේ වතු හිමියන්ට ඒ වතු පවත්වාගෙන යන්න ප්‍රමාණවත් පරිදි මිලක් හමු නොවීම. කුඩා තේ වතු හිමියන්ට. ඉතින් ඒ නිසා අපි විශේෂ අවධානය යොමු කරනවා කුඩා තේ වතු හිමියන්ට ස්ථාවර මිලක් ලබා දීම සඳහා ජාතික ප්‍රතිපත්තියක් සකස් වෙන්න ඕනි. ඒ වගේම තමයි තේ දළු නෙලන වතු වල වැඩ කරන කම්කරුවන්ගේ අවම ජීවන මට්ටම ආරක්ෂා කර ගැනීම සඳහා වන්නා වූ වැටුපක ස්ථීර වැටුපක සහතිකය අපි විසින් සනාථ කරන්න අවශ්‍යයි. ඉතින් ඒ කරුණු දෙකම අපේ ජාතික සැලැස්ම තුළ ඇතුළත් වෙලා තියෙන ඇත්තන සෞභාග්‍ය දැක්ම මිනිපුරට ඇතුළත් වෙලා තියෙන වැඩපිළිවෙලේ ප්‍රධාන අංක දෙකක් ඔබ හොඳ ප්‍රශ්නයක් මතු කළේ. අපි අවුරුදු දෙකක් විතර අවුරුද්දක් ඇතුළතදී අපි හිතනවා අපිට මේ ස්ථාවර බවට යන්න පුළුවන් වෙයි කියලා. රත්නපුරය කිව්වට මේ
වලේබඩ මන්ත්‍රීතුමා කතා කරන්නේ මුළු මිනිපුරේටම සබරගමුවටම ඒ තුලින් ලංකාවටම අද සාර ප්‍රභාගිරට සහභාගී වන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ගාමිණී වලේබඩ මහතා එතුමා කුඩා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ක්ෂේත්‍රයේ ව්‍යවසාය සංවර්ධන කර්මාන්ත සැපයුම් කල්පනා කරන ක්ෂේත්‍රයේ ප්‍රවීණෙක් හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයා මැනිකා ස්වර්ණාභරණ අධිකාරී ඒ වගේම නියෝජ්‍ය කොමසාරිස් හිටපු නියෝජ්‍ය කොමසාරිස්වරයෙක් දේශීය ආදායම් දෙපාර්තමේන්තු දුරකථනත් විවෘත කරනවා 2.75 69 දුරකථන ඔබට පුළුවන් අපිට කාලේ සීමිත වුණත් යම් ගැටලු අදහස් මතවාද යෝජනා ඉදිරිපත් කරන්නට ඉතාම කෙටියෙන් ඔබ කවුද කතා කරන්නේ සුබෝදෑසනක් අයබෝන් අවස්ථාව දෙන්නේ දුරකථන රැඳීලා ඉන්න අයබෝන් සුබෝදෑසනක් නෑ බලමු දුරකථනේ සම්බන්ධ කරගන්න අයබෝන් සුබෝදෑසනක් ඔබ කවුද අයබෝන් මම කතා කරන්න අපි අහගෙන ඉන්නේ එම්යෝ ජයවීර මං ඉතා කෙටියෙන් කියන්නම් ගරු මන්ත්‍රීතුමනි හරි සතුටු ඔබතුමන්ගේ කතාව අහගෙන මම ආදර කෙනෙක් අදට අවුරුදු 60කට විතර රුද අපේ තාත්තගේ වොරන්ට්ගෙන් අපි කොළඹට ඇවිල්ලා රුකුණු කුමාරී උන්චි කෝච්චියෙන් කහවත්තට එනකන් ආවා අනේ මන්ත්‍රීතුමනි ඒ තරම් සුන්දර ගමනක් ඒ තරම් සුන්දර දර්ශන දෙකක් මම කවදාවත් දැක්කේ නෑ දැන් අවිස්සාවේලෙන් ගලවලා දාලා පුලුල් දුම්රිය මාර්ගයේ තියෙන ඒ පුලුල් දුම්රිය මාර්ගය අවිස්සාවේලෙන් කහවත්තටවත් අරන් එන්නේ එතකන් ඔබේ දිස්ත්‍රික්කයේ දියුණු දිස්ත්‍රික්කයක් ඇටියට ලෝකයාවත් කිසි කෙනෙක් පිළිගන්නේ නැහැ 1948 පත් වෙච්ච සීල් රජයන් කර තිබිච්ච රේල් පාරවල් ගලවලා දැම්මා හොඳ දුම්රිය සේවාවක් ලක්නෝ කහවත්තට හදන්න ඊට පස්සේ ඉන්ටර්සිටි දාන්න පොළොන්නරුව කොළඹත් ඉන්ටර්සිටි දෙන එකේ මේ ධනවත් මැණික් ව්‍යාපාරිකයන් බහුලව ඉන්න මේ කහවත්තේ ඉඳලා කොළඹට ඉන්ටර්සිටි ටිකක් දාලා හොඳ කෝච්චි සේවාවක් හදලා ලංකාවේම රත්නපුර දිස්ත්‍රික්කයේ ඇත්තටම දියුණු දිස්ත්‍රික්කයක් ජාත්‍යන්තරව පිළිගන්න දිස්ත්‍රික්කයක් බවට පත් කරන්න කියලා ඉතා ගෞරවයෙන් ඉල්ලන හිටිනවා මම මාතර කම්බුගම්ෙන් එම්නෝ ජයවීර මහතා බොහොම ස්තුතියි ඔබතුමා ඔය යෝජනාව ඉදිරිපත් කරද්දී මම අපේ මන්ත්‍රීතුමා අතර දැන් පිළිගන්නවා ගාමිණී වලේබඩ මන්ත්‍රීතුමා අතට 2020 ජූලි 17 වෙනිදා සිකුරාදා ලංකාදීප පත්තරේට ඕපනායක මීගස්දෙනි ආර්.ඩබ්ලිව් අමරසිංහ මහත්තයා ලියපු ලිපියක් පුංචි කෝච්චියෙන් සංචාරක පාරාදීසයකට යමු කියලා කියන්නේ ඔය යෝජනාවමයි තියෙන්නේ මන්ත්‍රීතුමනි දැන් ඇත්තටම අධිවේගය අවශ්‍යමයි මිනිපුරට ඊළඟට ඔය දුම්රිය මොකක්ද කරන්න පුළුවන් අතවසෙන්ම මේකේ ප්‍රථම පියවර විදිහට රජයේ විදිහට හඳුනාගෙන තිබෙනවා ඉතා කඩිනමින් අවිස්සාවේල්ල දක්වා වන දුම්රිය මාර්ගය අබලන් වෙච්චි යල්පැන ගිය ඊටාම තාක්ෂණික මට්ටමින් බොහොම පිරිහුණ දුම්රිය මාර්ගයක් විදිහට තිබෙන්නේ. ඉතින් අපි මේ ආයෝජනය විශාල ආයෝජනයක්. දේශීය බැංකුව වලින් ලබා ගන්නා ණය මුදල් වලින් මේ කරන්න ටිකක් අමාරුයි. ඒ නිසා ජාත්‍යන්තර ණය මුදලක් ලබාගෙන ප්‍රථම පියවරේදී අවිස්සාවේල්ල දක්වා වූ දුම්රිය මාර්ගය පිළිසකර කළා. ලයින් දෙකක් මාර්ග දෙකක් බවට පත් කර ගැනීමෙන් අනතුරුව තමයි කල්පනා කරලා බලන්න වෙන්නේ රුවන්පුර දක්වා මේ මාර්ගය දීර්ඝ කිරීම. ඉතා ප්‍රබල සහ ඒ වගේම ඵලදායී යෝජනාවක් කියන කාරණාව අපි පිළිගන්නවා. එතකොට ඒත් එක්කම රජය මිනිපුර හයිවේ වලටත් ලොකු ආයෝජනයක් කරනවා. ඒ නිසා මේ දෙක තුලනාත්මකව සිදු කරන්න පුළුවන් කොහොමද කියන කාරණාව පිළිබඳව රජයේ අවධානය යොමු වෙලා තියෙන බව මා ඉතා වගකීමෙන් යුතුව ප්‍රකාශ කරන්න කැමතියි. අපි සංවර්ධනයේ අවශ්‍යතා ප්‍රමුඛතා ගත කරලා තියෙන්නේ. සංවර්ධනයේ ප්‍රමුඛතා ලේඛනයේ අනුව තමයි මේ කටයුතු සිදු කරන්නේ. මොකද අපි සමස්ත රටේ ජනතාවගේම මුලින්ම බලාපොරොත්තු වන්නේ ජීවන තත්ත්වය උසස් කිරීම සඳහා ගෘහ සහ ආර්ථිකය ශක්තිමත් කිරීම. එතෙන්දී සමබර ආහාර වේලක් මූලික අවශ්‍යතා අධ්‍යාපනය ඔය කියන පහසුකම් ටික ඇති වෙන පවුලක් නිර්මාණය කරන්න අවශ්‍යයි. මොකද අපි ඕනෑම ශාස්ත්‍රයකින් ගත්තොත් පරිහානියට ලක් වෙච්චි රටක් තමයි 2019 අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට බාර දෙන්නේ. අපේ ජාතියක් විදිහට ගත්තොත් රෝහණ අපි අවුරුදු 100ක් 110ක් ජීවත් වෙච්ච ජාතියක්. හැබැයි අවුරුදු 80 95 100 වෙනකොටත් අපේ අත්තල මුත්තලට සීනි තිබුණේ නැහැ, කොලෙස්ටරෝල් තිබුණේ නැහැ, වකුගඩු දෙක කැපුවේ නැහැ, උණ්ඩුක පුච්චි අයින් කළේ නැහැ, ඇපෙන්ඩිසයිස් හැදුන්නේ නැහැ. කරුන් කපුවක් එක්ක විට කාලා තුන් වේල කාලා හොඳට කුඹුරු වැඩ කරලා වතුල වැඩ කරලා ජීවත් වෙච්ච ජනතාව අද මේ ආයුෂ අවුරුදු 65ට 70ට බහැලා තියෙනවා. විතරක් නෙවෙයි
අවුරුදු 25 30 වෙනකොට සීනි හැදිලා කොලෙස්ටරෝල් හැදිලා ඔස්ටියෝපොරොසිස් හැදිලා මේ ඔක්කොම ෆුල් ඔප්ෂන් වෙලා ඉන්නේ. ඊළඟට සෞඛ්‍ය දෙපාර්තමේන්තුව දැන් පරීක්ෂණයකින් හොයාගෙන කියනවා අවුරුදු 10ට වඩා අඩු නාගරික ළමයින්ගෙන් 2.5කට සීනි තියනවලු, කොලෙස්ටරෝල් තියනවලු, ප්‍රෙෂර් තියනවලු, ෆැටි ලීවර් හැදෙනවලු, ඔස්ටියෝපොරොසිස් තියනවලු. මොකද්ද මේ වෙන්නේ? ඒ විතර නෙමෙයි මේක මේ විදිහටම ගියොත් තව අවුරුදු 15කින් උපදින අයගේ ආයු අපේක්ෂාව අවුරුදු 35ට 40ට අඩු වෙනවා. ඒ කියන්නේ මෙන්න සෞඛ්‍ය ශාස්ත්‍රයෙන් ඇති වෙලා තියෙන தත්ත්වය. ඒ කියන්නේ මේකට ප්‍රධානම හේතුව මොකද්ද? සුරක්ෂිත නොවන ආහාර ගැනීම. අපේ ආහාර රටාව වෙනස් වෙන්න ඕනේ මුළුමනින්ම. ඒකට දෙවෙනි කාරණාව තමයි මේ කියන සෞඛ්‍ය සම්පන්න භාවය පිළිබඳ අවධානයක් යොමු නොකිරීම. ඊළඟට අනිත් පැත්තෙන් ගත්තාම ආර්ථිකය බලන්න. අපි කොස්ස ඉදලා පෑන පැන්සල ඉදිකටුව නූල සෙරෙප්පු දෙක සරුංගලේ වෙසක් කූඩුව එහෙම නැත්නම් ජාතික කොඩිය බෞද්ධ කොඩියත් පිටරටින් ගෙනල්ලා පාවිච්චි කරන ජාතියක් බවට පත් වෙච්ච රටක් තමයි 2019 දී නොවැම්බර් මාසයේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාටත් මේ මහමැතිවරණයේදී අපිටත් බාර දෙන්නේ. එතකොට මේ එක රැයකින් අනිත් පැත්ත හරවන්න පුළුවන් තත්ත්වයක් නෑ. දැන් අපි ක්‍රමයෙන් දැන් උදාහරණ ඉදිරියට ගන්නකො අපි දැන් කහ කියන්නේ ලංකාව නිෂ්පාදනය කරලා අපනයනය කරපු දෙයක්. ගිය අවුරුද්ද එනකොට කහ ගෙන්නන්න විතර රුපියල් මිලියන කීයක් වියදම් කරලා තියෙනවා. ලංකාව වටේම මුහුද තියෙන්නේ. ලුණු ගෙන්නන්න රුපියල් මිලියන 7-800 අවුරුද්දට වියදම් කරලා තියෙනවා. ඉතින් එහෙම විනාශ වෙච්ච ආර්ථිකයක් තමයි අපි ගොඩනගන්න වෙලා තියෙන්නේ. අපිට මතකයි ඒක ඇමතිවරයෙක් කිව්වා ලංකාවේ ඇයි මේ මිරිස් පිටින් ගෙන්නන්නේ අපි මිරිස් වවන්න ඕනි කියපුවාම කිව්වේ වෙළඳ ඇමතිතුමා මොකද කිව්වේ? කිව්වේ නෑ ඉන්දියාවෙන් ගෙනල්ලා පාකිස්තානෙන් ගෙනල්ලා අපිට ඊට වැඩිය අඩුවට දෙන්න පුළුවන් නම් එන්න මෙහෙ වගා කරන්න ඕනේ නෑ කියන්නේ. කුසිකර්ම ඇමතිතුමා මොකද්ද කිව්වේ? වීවස්සන්න වැඩි වගා කරගෙන නවත්තන්න කියලා. ඉතින් එහෙම කියපු ආර්ථිකයක් තමයි අපි බාර අරන් තියෙන්නේ. ඒ නිසා අපි ජනතාවට වගකීමෙන් කියනවා ඉවසන්න. අපිට අවස්ථාව දෙන්න. අපි මේ රට ගොඩ නගනවා. හොඳයි. ඊළඟට තව මිනිත්තු 10ක් වගේ තියෙනවා. අද ගාමිණී වලේබොඩ මන්ත්‍රීතුමනි දැන් ඇහැලියගොඩ පටන් ගන්නකො ඇහැලියගොඩත් අර සංවර්ධන සැලැස්මක් තිබුණා. ඒක හොඳ වැඩබිමක් වෙලා මං හිතනවා ඉස්සරහට ඒක සම්පූර්ණ වෙයි. ඔබතුමාත් කිව්වනේ. ඊට පස්සේ අපි රත්නපුරේ පහු කළා ගියොත් පැල්මඩුල්ල ඊළඟට බලංගොඩ ඊළඟට කහවත්ත ඒ ටිකත් නගරේ ටිකක් සංවර්ධනය වෙලා හොඳ පැත්තම තියෙනවා. බලංගොඩ නම් ඊටම හොඳ පැත්තකට ඇවිල්ලා තියෙනවා දැන්. ඇයි රත්නපුරේ නගර සංවර්ධන සැලැස්මක් ක්‍රියාත්මක කරන්නට බැරි? රත්නපුරේ කියන්නේ ජාත්‍යන්තර පිළිගැනීමක් ඇති නගරයක් බවට පත් කළ යුතු තැනක්. අනිවාර්යයෙන්ම රත්නපුර නගරේ ඉතා විශාල අඩුපාඩු විශාල ප්‍රමාණයක් තියෙනවා. උදාහරණයක් විදිහට රත්නපුර විතර නෙවෙයි අතරම දැන් ඇහැලියගොඩ නගරය ගත්තොත් ඇහැලියගොඩ නගරෙත් එහෙම තමයි. පොඩි ප්‍රමාණයක් දියුණු වුණා කුරුවිට නගරේ. බයිපාස් රෝඩ් එකක් නැහැ. රත්නපුරේවත් නැහැ. රත්නපුරේ පැල්මඩුල්ලත් නැහැ. සෙම අධික වාහන තදබදයක්. එතකොට රත්නපුරේ ඔක්කොම නගරේ. ඔය කියන්නේ ඔය නගර ඇහැලියගොඩ අවිස්සා කුරුවිට රත්නපුර ඊළඟට පැල්මඩුල්ල හරහා ඔය නගරවලට අයිති වෙන්නේ නැති එතනින් එහාට ප්‍රවාහනය සඳහා ගමන් කරන වාහන 7-8000 දවසකට යනවා. ඒතකොට නගරයේ උවමනාවට එන එක්කෙනත් මේ අනවශ්‍ය වාහන ටික පිටිපස්සෙම යනවා. ඇහැලියගොඩ නගරයේ කිලෝමීටර් 2යි තියෙන්නේ. නගරේ පසු කරගෙන යන පැය භාගයක් කරනවා. රත්නපුර නගරයේ කිලෝමීටර් 4යි තියෙන නව නගරෙන් පටන් ගත්තාම විනාඩි 45ක් යනවා. පැල්මඩුල්ල නගරේ තත්ත්වෙත් ඒකයි. කහවත්තත් එහෙමයි. මේ තත්ත්වයට වශයෙන්ම කියනවා නම් අපි අර අතුරු මාර්ග දාලා ඒ නිර්මාණය වෙන්න ඕනි. දැන් නාගරික සංවර්ධන අධිකාරියත් එක්ක කතා කරලා අපි දැන් රත්නපුර නගරේ තමයි මැණික් කේන්දරය. දවසකට වාහන 1000 ගාණක් එනවා. නගරය තුල හරියට මේ වාහන ටික නතර කරගන්න තැනක් තාම ඉදි කරගන්න බැරි වුණා. තාම වහපුවාම රත්නපුර බලන් උඩ නිවිතිගල කලවාන බලංගොඩ ඒ කියන පැති වලට වහිනවා නම් මෙහෙ දුවපල්ලා කියන පාලනයක් තමයි තාම අපිට පවත්වාගෙන යන්න වෙලා තියෙන්නේ. ඒකට දෙමව්පියෝ දැනට අවුරුදු අපිට නිදහස හම්බ වෙන්න කලින් ඉඳලා නිදහස හම්බුනාට පස්සේ අද වෙනකොනුත් එහෙ වහිනකොට මෙහෙ බඩමුට්ටු වැඳලා සොල්දර උඩ ගැට ගහලා ළමයිගේ පොත් බෑග් ටිකයි උපැන්න සහතික හැඳුනුම් පත්‍රික අරගෙන දැන් නම් ඒව නෙවෙයි අරන් දෙන්නේ ෆෝන් එක. ඒ යන තත්ත්වයක් තමයි තියෙන්නේ. ඉතින් අපි එක්ක මේ නගරේ මෙතනින් වෙන තැනකට ගෙනියන වැඩක් හදන්න ඕනේ නැත්නම් මේකට විකල්පයක් හදන්න ඕනේ. එතන අධ්‍යයනය කරලා බලපුවම රෝහණ මේ ජල ගැල්මට විසඳුමක් දෙන්න පුළුවන්. පැහැදිලි විසඳුමක් දෙන්න පුළුවන්. හොඳ විද්‍යාත්මක විසඳුමක්. මේකට හේතු වටහාගෙන හේතු වලට තමයි අපි ප්‍රතිකර්ම කරන්න අවශ්‍ය. දැන් ඔය අපේ ජල රත්නපුරේ යට වෙන්න ජල වැසි දලයේ ගලාගෙන එන ජල මූලාශ්‍ර පිහිටලා තියෙන්නේ ඇඹිලි පිටිය සහ වියලි කලාපයට වඩා උසින්. ඒ මට්ටමේදී ජලය රඳවාගෙන අපිට පුළුවන් ওই ජල ප්‍රශ්නය විසඳන්න
ඔය කියන වියලි කලාපයට උඩින් මේ ජලය ටික ඒ පැත්තට අරන් ගිහින් නල මාර්ගයක් දාලා අතරමඟදී නතර කළා වැහි වතුර ටික. මොකද රත්නපුර කියන්නේ පොල් කටුවක් වගේ පිහිටීමක් තියෙන එක. එතකොට අර කඳුවල ඉඳලා රත්නපුර නගරයට ජලය එන වේගයෙන් රත්නපුරේ ඉඳලා මුහුදට වැටෙන දුරේදී යන්නේ නැහැ. ඒ නිසා මේ ටික බ්ලොක් වෙනවා. ඊට පස්සේ පිටාර ගලනවා. තටාකයක් වගේ තියෙනවා. ඉතින් ඒකට අර වතුර එන වේගය අඩු කරලා ඒ වතුර ටික අර දකුණට අරන් යන්න පුළුවන්. දකුණේ ශාස්ත්‍රීය භාවය නැත්නම් හම්බන්තොට පැත්තට වතුර අඩු වෙන ගොඩ මොණරාගල දිස්ත්‍රික්කයේ ඒ පැත්තට ඒකට විසඳුමක් දෙන්න පුළුවන්. පැහැදිලි. හොඳයි. පැහැදිලි විසඳුමක් දෙන්න පුළුවන්. හරි. මේ දුරකථන රැඳින්න ඔබට ආරාධනා කරන්නේ සුබ දැසනක් කතා කරන්න. සුබ දැසනක් මම වයඹ පළාතේ කටුපිටි මාදම්පිල් තං මාදම්පි රෝහණ කතා කරන්නේ. ඔය මන්ත්‍රීතුමා ගැන ඉතාමත් සතුටු වෙනවා. මොකද අත්ත ගබඩාවකුත් එක්ක ඇවිල්ලා අතවනවන ඇවිල්ලා මොනවා කියන කෙනෙක් නෙමෙයි, විශ්ලේෂණාත්මකව කතා කරන්න ආපු එක්කෙනෙක්. ඒතර මට අහන්නේ මේකයි, අපේ ওই ජනසතු කිරීම මුවාවෙන් කිරිච්ච දේවල් හින්දා රම්පවුන්ගොතු ජනසතු රූපක හරි. නමුත් අනිත් පැත්ත ඔබතුමාම කියපු හැටියට ඒ කලමනාකරණයක් කෙරුන්නේ නැහැ. ජනසතු කරපු වතු වල අර පුද්ගලික අය යටතේ තිබිච්ච. එතකොට පුද්ගලික අය යටතේ තියලා විශාල බද්දක් ගත්තා නම් දීර්ඝ කාලයක ව්‍යාපාරයක් හැටියට යනවා. ඒක එකක්. අපි එතනට පරිවර්තනය වෙන්න පුළුවන් නම් හොඳයි කියන එක තියෙනවා. ඒතර අනිත් එක තියෙන්නේ ලාභ ලබන ආයතන වික්කා එක් කාලෙක. එතකොට 70%ක් 80ක් දේශීය අමුද්‍රව්‍ය වලින් නිෂ්පාදනය කරපු නිෂ්පාදන ආයතන වික්කේ. අධික ලාභ දීවිච්ච. එතකොට මේවා අපිට ආපහු පවර ගන්න නීතිමය තත්ත්වයක් හදන්න බැරිද? මොකද මේ අපේ ජාතියේ සතු ඒවා ජාතිය රැක ගන්න ඕන. ඒකයි. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. එතුමා කතා කරනකොට බොහොම හොඳ අවබෝධයෙන් කතා කරා. මට කර්මාන්ත සිතියම මතක් වුණා. ඒක තමයි. ඇත්තට එතුමාගේ ප්‍රශ්නෙට ඇත්ත වශයෙන්ම ඔබතුමාට ස්තුතිවන්ත වෙන ඔය ප්‍රශ්නේ ඇසීම පිළිබඳ ඔබතුමාගේ ඒ ප්‍රශ්න සම්භාරයටම දෙන්න පුළුවන් පිළිතුර තමයි ඔබතුමා කියපු දේ සියලු දේ ක්‍රියාත්මක කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපි ගමුකෝ දැනට අපි ගමු අපේ අබලි යකඩ. අබලි යකඩ මෙච්චර පහුගිය අවුරුදු 10 12ම කලිය මොකද්ද මේවා ඔක්කොම එකතු කරලා පිටරට අරන් ගියා. ඉන්දියාවට නැත්නම් පාකිස්තානට අරන් යනවා. මොනවද ගෙනිච්චේ? තඹ, ඇලුමිනියම්, සුදු යකඩ, අධිකාබන් යකඩ, පිත්තල, චීනා චට්ටි, ඇලුමිනියම් කුට්ටි, සිංක් කුට්ටි මේ ඔක්කොම. එතකොට ලංකාවේ මේවා මේ කියන අමුද්‍රව්‍ය යෙදවුම් විදිහට අරගෙන නිෂ්පාදන කර්මාන්තවල නිරතලා හිටපු දහස් ගාණක් කර්මාන්තකරුවන්ට යන්නේ නැති වුණා. පිත්තල කර්මාන්තේ අපිට වැඩි ඉන්දියාවේ දියුණුවයි තමයි. හැබැයි අපේ දියුණුව නැත්තේ ඇයි? අපේ කර්මාන්තකරුවන් නැගෙහිඳ අවස්ථාවක් දුන්නේ. අන්න ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ පාලනය යටතේ කර්මාන්ත ඇමති විමල් ඊරවංශ ඇමතිතුමා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවක් මේවා සම්පූර්ණයෙන්ම අපනයනය කරන එක නතර කළා. ඒක දහස් ගානකට දැන් රැකියා අවස්ථාව වෙනවා. දැන් ලංකාවේ පිත්තල සහ මේ කියන මේ දේවල් වලින් මේ අමුද්‍රව්‍ය ටික රට ඇතුළේ ඉතුරු වෙනවා. ඒතකොට දැන් උදාහරණ අපි ගොවි ජනතාව. කුසිකාර්මික රට 40 ලක්ෂයකට අධික ගොවියෝ ඉන්නවා. අද බලන්න රෝහණ මේ ගොවි බිමකට යන රබර් රත්තට පොල් රත්තට කුඹුරට හේනට කොටුවට කොරටුවට යන කිසි කෙනෙක් අරන් යන කැත්ත මන්න උදල්ල පිහිය පොරව නගුල ඊට පස්සේ ඇට ටික බීජ ටික පොර ටික තෙල් ටික බෙහෙත් ටික මේ අස්වැන්න ගබඩා කරන කූඩේ ඔක්කොම ටික මේ එකක්වත් ලංකාවේ එකක්ද කියලා කියන්නේ නෑ. අපි මේ සියල්ල දැන් රටේ නිෂ්පාදනය කරන්න කියලා තියෙන්නේ. මේ සියලු දේවල් පිටරටින් ගේන එක නවත්තලා තියෙනවා. අපි වාහන ගේන එක නවත්තන්න බෑ. කනිජ තෙල් ගේන එක නවත්තන්න බෑ. කෝච්චි පෙට්ටි ගේන එක නවත්තන්න බැරි වෙයි අපිට. අපි ඒව හදා ගන්නකම්. හැබැයි තේ දළු ටික එකතු කරන්න කූඩේ මෙහෙ හදන්න පුළුවන් නේ. ගේ ඇතු ගන්න කොස්ස හදා ගන්න පුළුවන් නේ. අපි පොල් ඉරේට ටිකත් එක්ක පොල් අතු ටික ගිනි තියලා ඉදල් පිටරටින් ගෙන જાතියක් බවට පත් වෙලානේ තියෙන්නේ. ඉතින් මේක දැන් නතර කරලා තියෙන්නේ. වගකීමෙන් කියන්නේ එතුමාගේ අහපු ප්‍රශ්නෙට අපි මේ වෙනකොටත් ක්‍රියාමාර්ග අරගෙන දැන් BOI ආයතනෙට රේගුවට අපනයන සංවර්ධන මණ්ඩලය කියන ආයතන වලට අපි මේ ජූලි මාසෙම දැනුම් දුන්නා. ඔය අර කියපු જાතියව සියලුම පිටරට ගෙනියන එක නතර කළා. ඒ වගේම තමයි ඒ ආශ්‍රිත අනිකුත් එහෙම ටිකින් ටික දැන් උදාහරණ කහ ගේන එක අපි කහ ආනයනේ නතර කළා. නමුත් ලොකු ප්‍රශ්නයක් ආවා කහ උග්‍ර ලෙස හිඟයක් ආවා. ඊට පස්සේ නැවත ඒ තීරණේ ලිහිල් කළා. මාස 6කට කහ වගා කරලා පළදාව එනකන් ගේන්න දෙනවා. හරි. ඊට පස්සේ නවත්තන්න ඕනේ. හොඳයි. බොහොම හොඳ පැයක් අපි ගත කළේ. දැන් ඔබතුමාට සුබ පතන්න ඕන. මොකද අපේ කෙනෙක් අපේ එකෙක් කියලා බොහොම ආදරෙන් කියන්නේ. ඒක හදවතින් මෙන දෙයක් නේ. ඒ වගේ කෙනෙක් තමයි මට තප්පරයක් දෙන්න. ඔව් ඔබතුමාට කතා කරන්න දෙනවා. ඒ වගේ තමයි දැන් හෙට පාර්ලිමේන්තු ගමන ඒ ගිහිල්ලා රටට කරන්න බලාපොරොත්තු වන කටයුතු ඒ වගේම එඩිතර හඬක් නංවන්න ප්‍රතිපත්ති මේ හදන කාරණා සාකච්ඡා කරන තැන් රටේ ප්‍රතිපත්ති හදන තැන
ඔබතුමාලගේ දායකත්වය අවශ්‍යයි. ඒ ගැනත් මතක් කරමින් ඔබතුමාලා වැඩසටහන සමාප්තියට කරන්න. දැන් රත්නපුර ගත්තාම දැන් මම රත්නපුර මැණික් කර්මාන්තයේ යෙදෙන්නන්ගේ විසඳුම් ටික විතරයි මම කතා කළේ. ඒ විතරක් නෙවෙයි අපිට රත්නපුරේ කුරුඳු කර්මාන්තයේ ගම්මිරිස්, ඊළඟට එළවලු, කෙසෙල්, පැංගිරි, ඊළඟට ඉරිඟු සහ අල වර්ග වගා කරන්න. ඊළඟට කොස්දෙල් පොලොස්, ඊළඟට පුවක් හා කිතුල්. මේ සමස්ත ශේෂ්ත්‍රයන් පිළිබඳ වෙන වෙනම අපි වැඩපිළිවෙලක් හදලා තියෙන්නේ. ඊළඟට අපි ඒ වැඩපිළිවෙල දැන් ක්‍රියාත්මක කරන්න පටන් ගන්න තියෙන්නේ. මේ සියල්ලම වෙනුවෙන් අපි කර්මාන්ත ආරම්භ කරනවා. රැකියා දහස් ගාණක් නිර්මාණය කරනවා. ඒ නිසා අපි කියනවා රුවන්පුර ජනතාවට අපිත් එක්ක එකතු වෙන්න, අපිට ශක්තිය සපයන්න, අපි එකතු වෙලා රුවන්පුර ගොඩනගමු. අපේ පොරොන්දු පත්‍රයක් තියෙන්නේ වැඩපිළිවෙලක්. ප්‍රතිපත්තිමය පොරොන්දු පත්‍රයක් තියෙන්නේ. මේ ප්‍රතිපත්තිත් එක්ක එකතු වෙන්න, මේ ප්‍රතිපත්ති වටා අනිකුත් සියලු දෙනාට ගොනු වෙන්න සිද්ධ වෙන රුවන්පුර අපි ගොඩනගමු. එතකොට සියලු දෙනාට දැන් රත්නපුරට කවදාවත් ඉදිරිපත් වෙලා නැහැ ජාතික වැඩපිළිවෙලක්. සෞභාග්‍ය දැක්ම රුවන්පුරට කියලා ප්‍රථම වතාවට මම තමයි ඉදිරිපත් කළේ. අනිත් සියලු දෙනාට සිද්ධ වුණා ඒ ප්‍රතිපත්ති මත පිළිලා කටයුතු කරන්න. එය අතිගරු ජනාධිපතිතුමාගේ කර්මාන්ත වැඩපිළිවෙල මත. ඒකට අපි රත්නපුරේ ස්වර්ණාභරණ හා මැණික් නිෂ්පාදනයෙන් විතරක් අඩුතරමේ අලුත් රැකියා 2-3000ක් නිර්මාණය කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද ස්වර්ණාභරණ අපි රටේ නිෂ්පාදනය කරන්න යන්නේ. දැන් 99%ක් ගේන්නේ පිට රටින්. අපි ඒකට අදාළ සියලුම ආයෝජන සිදු කරලා මෙහිදී ස්වර්ණාභරණ කර්මාන්තයේ ඉන්න අයට ඒ අවස්ථාව උදා වුණාම ඉතා විශාල රැකියා ප්‍රමාණයක් නිර්මාණය වෙනවා. අර සඳහන් කළා වගේම අර සම්පත් පිරිච්ච මහා කඳු වැටියක් වගේ යෝධෙක් වගේ නිදාගෙන ඉන්න රත්නපුරේ අවධිකරන්න, සබරගමුව අවධිකරන්න මම හිතනවා ඔය වැඩපිළිවෙල ප්‍රමාණවත් වෙනවා. ඒ කියන්නේ ඇත්තටම රුවන්පුරට වෙලා තියෙන්නේ රෝහන් මහතා නිදානියක් උඩ ගෝණි පඩංගුවක් එලලා ජනතාව වාඩි කරලා අතට ටින් එකක් දීලා තියෙනවා. ඒ වගේ තත්ත්වයක්. ඒ තත්ත්වය අපි ඉවත් කළා. රත්නපුරේ තියෙන මැණික් වලින් තාම ගොඩ අරන් තියෙන 15%යි. 85%ක් එහෙමම තියෙනවා. ඒ නිසා අපි මේක හුදු ප්‍රලාපයක් නෙමෙයි. මේ අපි කතා කරන්නේ ප්‍රායෝගික වැඩපිළිවෙලක්. මේ ප්‍රායෝගික වැඩපිළිවෙල අපිට තනියම ක්‍රියාත්මක කරන්න බෑ. රත්නපුරේ ඉන්න උගත්තු, බුද්ධිමත්තු, විශේෂයෙන්ම දේශප්‍රේමීන්. උගත්කම බුද්ධිමත්කම නෙමෙයි දේශප්‍රේමීන්. මේ රුවන් බිමට, මේ මව් බිමට ආදරය කරන සියලුම ප්‍රගතිශීලී සියලුම ආකාරයේ වෘත්තිකයන්ට අපි විවෘතව ආරාධනා කරනවා එන්න අපිත් එක්ක. අපිත් එක්ක අත්වල බැඳගන්න. අපේ තියෙන වැරදි නිවැරදි කරන්න. අපිට සහාය දක්වන්න. අපිව විවේචනය කරන්න, අපිව නිවැරදි කරන්න, අපේ වැඩපිළිවෙලට දායකත්වයේ සපයන්න. අපි මේ සියලු දෙනා එක්ක එකතු වෙලා මේක තනියම කරන්න පුළුවන් කාර්යයක් නෙවෙයි. දේශපාලනඥය කියලා කියන්නේ ඇලඩින්ගේ පුදුම පහන අතින් ගත්තු කෙනෙක් නෙවෙයි. ජනතාව තුළ ඉඳගෙන ජනතාවට අවශ්‍ය දේ තමයි අපි කරන්නේ. ඉන්ද්‍රජාලිකයෙක් නෙමෙයි මවලා දෙන්න. ඒක නිසා අපි ආරාධනා කරනවා සියලුම වෘත්තිකයන්ට අපිත් එක්ක අත්වල බැඳගන්න. අපි ඔබගේ වෘත්තීය භාවයට නියම වටිනාකම ලබා දීලා අපේ බලාපොරොත්තු සාමාන්‍ය රටේ දුක් විඳින ජනතාව අපෙන් බලාපොරොත්තු වෙන දේ අපි ජනතාවට ලබා දෙමු. ජනතාවගේ කඳුළු පිය දහන එක අපේ වගකීමක්. හොඳයි, බොහොම ස්තුතියි. රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ගාමිණී වලේබොඩ මැතිතුමනි, ඔබ හෙටින් ආරම්භ කරන පාර්ලිමේන්තු ජීවිතයට අපි සුබ පැතුම්. ආයුබෝවන්, බොහොම ස්තුතියි මේ අවස්ථාව මට ලබා දීම පිළිබඳ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ඔබටත් අධ්‍යක්ෂක ජනරාල්තුමා, සභාපතිතුමා ඇතුළු ආකාර්ය මණ්ඩලයත් ඒ වගේම මම ආරාධනා කරනවා ඇත්තටම මේ සංවර්ධන වැඩසටහන් පිළිබඳව නිතර අපිව විවේචනය කරමින් මේවා ගැන හොයා බලමින් මේ කටයුතු වලට සාම්ප්‍රදායින් පිට ගිහිල්ලා ගමට ගිහිල්ලා මේ අපි මොනවද කරන්න කියලා හොයලා බලලා රටේ ජනතාවට කියන්න කියලා මම ආරාධනා කරනවා. බොහොම ස්තුතියි. නයන තුෂාර නාද සැලසුමින් මම වසන්ත රෝහණ, ඔබට සුබ දවසක්.